දැයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් පැයකමාරක සුද්ධ වශයෙන් අපිට කාලය ලැබිලා තියෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා. අපි ඒ මුල් විනාඩි ස්වල්පයේ යෝගාවතර දිනචරියාව කියවන්න නැත්නම් අපේ සම්ප්‍රදාන කුලව ඒ විවස්ථා කියවීම සඳහා ගත කරනවා. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ අද දවසට නියමිත මාතෘකාව චතුක්ක නිපාතේ ඊගා මාතෘකාවට අහුම්කන් දෙමු. අහුම්කන් දීලා ඒ අනුව අපේ සාකච්ඡාව පටන් ගන්නවා. එතකොට සභාවේ නැත්නම් සම්බන්ධ වෙන සීල දෙනාගේ මන අපේ පරිදි සාකච්ඡාව විවෘත සාකච්ඡාවක් බාටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කෙටි මතක් කිරීමෙන් පස්සේ අපි 13 කුටි කරු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා විවස්ථාව නැත්නම් විශේෂම යෝගාවචර දිනචර්යාව සභාගත කිරීමේ සතිವಾರයට ආරම්භය සම්ප්‍රදාන කුලව ලබා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචර්යාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන ඇදුරු උවටන ගිලන් වැඩිහිටි උවටන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල්දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඇහ නියත කිසෙහියේදී පිඩු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රයේ තවිකේ හිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතයේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත්පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසිදු තැනින් තමන් වසන කුටියට පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමින් සන්තුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මෙද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට
එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඬලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන්ට වත්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසරටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. දැයි අපි ඊගාවට කලින් මතක් කරගත්ත විදිහට අපි යනවා සංගීති සූත්‍රයේට. සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේට අපි දවසේ මාතෘකාව උපයා ගැනීම සඳහා අවසරයි ස්වාමින් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතයේ 386 පිටුව. අත්තිකව ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායි වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරි අගති ගමනාති. ඡන්දාගතින් ගච්ඡති. දෝසාගතින් ගච්ඡති. මෝහාගතින් ගච්ඡති. භයාගතින් ගච්ඡති. අගති ගමන සතරක. ඡන්දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. බියෙන් අගතියට යයි. ඒක කරන්න තියෙනවා. මේ හතර අගති ධර්මයේ සඳහන් වෙනවා විනය සඳහන් වෙනවා. හුඟක් වෙලාවට ධර්ම විනය දෙකේදී කාරණාවල බෙදී යෑමක් දකින්න ගියාට මේ අගති සඳහන් කරනකොට අගති හතර ධර්ම විනය දෙකේම සඳහන් වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම අගති සහිතයි. ඒක නිසා අපි කතා කරන හිතන කල් වැඩ කරන හැම වෙලාවෙදී මේක ප්‍රසිද්ධ වෙනවා. ඒ නිසා අගති නැති කිරීමටත් ඒකම තමයි කාරණාව. අපි වැඩ කරනකොට කතා කරනකොට පිට අපේ පවතින අගතිය සත්‍යමත් කෙනාට Tamanට තේරෙනවා නැත්නම් යාළුවාට කියලා දෙන්න පුළුවන්. අපේ පාර්ශවකරුවාට තේරෙනවා මෙයා එන්න හදන්නේ මේ කේල් ගහ කනද පොල් ගහ කනද කියලා. නමුත් ඒක මතු කරගන්නවා කියන එක ලේසි නෑ. ඒ කෙනා Tamanට ඒක කියන්න පුළුවන් නම් ඔයා ඔය නටාගෙන ඉන්නේ ආවල් දෙයට තමයි මට තේරෙනවා කියලා ඒක ලොකු ලාභයක්. නමුත් අපි ඒක කියන්නෙත් නෑ කියනකොට අහගෙන ඉන්නත් කැමති නෑ. අපි හිතන්නේ මේ මං කියන දේ කරපන් කියලා. ඉතින් එතෙන්දී ඒ තියෙන අගතිගාමී ගතිය තද බල විජයට බලපානවා නායකයාගේ අගතිගාමීකම. මූලිකත්වයේ ගන්න එක නාගතිගාමී නම් අනික් කට්ටියට ගොඩේන තියෙන ඉඩ අඩුයි. ඒ වගේම Taman මූලිකත්වයේ නොගන්නව නම් Tamanට වැටහුණත් මේ අගති ප්‍රසිද්ධ නොකර ඉඳීම තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒක තමයි මේ ඩීසන්ට් කියලා කතා කරබන් නිකන් එනවා. සමහර වෙලාවට සරුවචන් වහන්සේ පවා සඳහන් කරලා තියෙනවා. සරුවචන්සේ වචනයක් කතා කරන ඉස්සලා ඒක සත්‍යතෝ තේතතෝ
අත්ථ සංහිතෝ කියන කාරණා සලකා බල තමයි කතා කරන්නේ. ඒ වෙච්ච දෙයක් වෙන්න ඕනේ. සත්‍යතෝ, තේතතෝ. ඒක අතිශෝක්ති කරන්න යන්නත් එපා, අව탁සිරු කරන්න මේ වෙච්ච හැටියෙන් කියන්න ඕනේ. අත්ථ සංහිතෝ අහන කෙනාටම කියන කෙනාට ප්‍රයෝජනක් තියෙන්න ඕනේ. ඒ වුණත් තථාගතෝ කාලම්මඤ්ඤසි කියලා කියනවා. සර්වචනාංශය දන්නවා මේක තියෙද්දි තනික් කෙනායක බාර ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. එතකොට බුද්ධජනසික බාර ගන්න වෙලාව වෙනකන් දොර ඇරනකම් බලන්න. එහෙම නැත්නම් ඒ බුදුබණ වුණත් පිළි නොගැනීම හරහා බුදුරජාණන් වහන්සේ නිසා අනිකයි පව් කරගන්න. ඒකටවත් ඉඩ තියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අද තියෙන්නේ මේ ජනමතේ හෙලිකිරීමේ කුලප්පුවක්. ඒ කියන්නේ තන්නේ කරගතිගාමී. නෑ කිසිසේත්ම එහෙම සත්‍ය හදිසියේ කියන්න ඕන කමක් නැත්තේ නෑ. සත්‍ය තමයි. ඉතින් ඒ නිසා ඒකට ඕනතර ඉවසන්න පුළුවන්. නමුත් අර කීතු වෙලාවේ කියනවා කියන එක උණු උණුවත් කන්න වගේ පිළිලු වෙන්න දෙන්නේ නැතුව. ඉතින් නීති හදාන්න කට්ටිය කියනවා මේ හැම සත්‍යයක්ම ප්‍රකාශ කළ යුතු නැහැ. හැම ප්‍රකාශ කරන දෙයක්ම සත්‍ය වෙන්න ඕනේ. හැබැයි හැම සත්‍යයක්ම ප්‍රකාශ නොකිරීමෙන් තමයි රාජ්‍ය බලය ලබා ගන්න. යම් සත්‍ය ප්‍රමාණයක් නොකිය නිකන් ඉන්නවා. ඒක ප්‍රයෝගශීලීව කරන්න. ඒතර මිනිස්සු නිකන් ගෞරව සම්ප්‍රයුක්තව තියාගෙන ඉන්නවා මේ මිනිස්සු මොකද්ද දන්නවා කියන්නේ ගුරු මුස්ටි අනම්මනම් කිය. ඉතින් ඒ නිසා හැම කියන දේම සත්‍ය වෙන්න ඕනේ කියලා උසාවිය පිළිගන්නවා. හැබැයි සත්‍යයක්ම කියන්න ඕනේ කියලා උසාවිය කියන්නේ. ඒකෙන් තමයි දේශපාලන බලය ලබා ගන්න. ඉතින් ඒ නිසා ඒ නායකයන් අතර අගතිගාමී කියලා කියන අකුසලයක්ම නෙවෙයි. එයා ඒ නිසා පක්ෂග්‍රාහී වෙනවා. ඒ නිසා නීත්‍යානුකූලව ලිපියක් ලියනකොට අනිත් එක්කනගේ දෝෂයක් කියලා ඒක උඩම ලියනවා අගති විරහිතයි කියලා. මම මේවට දොස් කියන්නේ මේ ඔයාමට නඩු දාන්න බෑ. මම දැනගෙන මේක කිව යුතුයි. නමුත් මේ චරිතහානි කරන්න නෙවෙයි මේ ඇත්ත කියන්නේ. කියලා අගති විරහිතයි කියලා තමයි අපි ගල්දුවට චොප්පෙස්සම ගැහුවේ. එදා තමයි මම ඉගෙන ගත්තේ. උඩම ලිව්ව අගති විරහිතයි. ඒ කියන්නේ අපිට කට්ටිය නඩු දාන්න බෑ. ඒ කියන්න ඕන ටික කියනවා. ඉතින් ඒ විදිහට මේ අගතිය කියන වචනය දේශපාලනය සඳහා හරියටද පාවිච්චි වෙනවා. ඒ නිසාම දේශපාලනඥ අනික් දේශපාලනඥ ආරක්ෂා කරනවා. දන්නවා මෙයත් අගති සහිතයි. අගති කියලා කියන්නේ සමතුලිත නැහැ, සමබර නැහැ, තවර සාධාරණ නැහැ. පැත්තකට ඇදලා කතා කරන්නේ. ඉතින් ඒක ජනමාධ්‍යයක් කරන්න බෑ ඇත්ත කතා කරන. ජනමාධ්‍යයක පැවැත්මක් නැහැ ඇත්ත කතා කරනවා. එයා අගති. අධිරාජ්‍යවාදී නම් අධිරාජ්‍යවාදී තොරතුරු විතරමයි කතා කරන්නේ. සමාජවාදී නම් සමාජවාදී තොරතුරු විතරයි කතා කරන්නේ. කොමියුනිස්ට් නම් කොමියුනිස්ට් තොරතුරු විතරයි කතා කරන්නේ. අනිත් තොරතුරු නැතුව නෙවෙයි. ඉතින් මේක දිහා බලනකොට පේන්නේ ලෝකේ කොමියුනිස්ට් ලෝකයක් වගේ. ලෝකේ අධිරාජ්‍යවාදී ලෝකයක් වශයෙන්. ඒකල්ල පෙන්නලා දෙනවා මේ තොරතුරු නැතුව එයාට ජීවත් වෙන්න බෑ. බච්චාවට හරියන්නේ නැහැ රේඩියෝ එකක් ගෙදර තියෙන්න ඕනේ. ටෙලිවිෂන් එකක් තියෙන්න ඕනේ. YouTube එකක් තියෙන්න ඕනේ. ටැබ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒකෙන් දෙනවා අර අගතිගාමී තොරතුරු. ඉතින් බලන කෙනත් Tamange අගතිය හැටියට ඒ channel එක open කරගන්නවා. ඔබල් කියන බොරු නෙවෙයි මේ අහපු දෙයක් කියන්නේ මේෙන් බලන්න මේ කියලා තියෙනවා. ඒවට එන්නේ එතෙන්ද ඒව මේ ෆිල්ටර් වෙලා තේරිලා තමයි එන්නේ. ඉතින් ඒ නිසා තොරතුරු වැඩි වෙන්න මේ අගතිය නිසා මිනිස්සු අවුලටපත් වෙනවා. තාක්ෂණික යුගයේ තොරතුරු කොච්චර වැඩි වුණත් හැම තොරතුරක්ම න්‍යාය පත්‍රයක් සහිතයි. එහෙම නොවෙනවනම් ඒකට තොරතුරු කියන්නේ නිවුස් මේකර්ස්ලා කියලා කියන්නේ විච්ච සිද්ධියකින් න්‍යාය ධර්මයක් හෙලි කරලා පෙන්නනවා. ඕක තමයි අපි කිය ඕම් බණ්ඩ අධිරාජ්‍යවාදී ක්‍රමය. ඕක තමයි අපි කිය ඕම් බණ්ඩ සමාජවාදී ක්‍රමය. ඕම් බලන්න කොමියුනිස්ට් ක්‍රමය කියලා අර සිද්ධියෙන් සමහරට එකම සිද්ධිය අධිරාජ්‍යවාදී තොරතුරු ප්‍රවෘත්ති නාලිකාවේ සහ කොමියුනිස්ට් නාලිකාවේ කිව්වම ජග දෙකක්. දැන් විරුද්ධ පක්ෂයේ ඉඳගෙන කාරණාවක් විස්තර කරන හැටි ආණ්ඩු පක්ෂයට ගියාම වෙනස්. ඉතින් දැන් රට්ටු දන්නවා. දඬු කියන්නේ මේ කල්පනා සහිත තියෙන කෙනා. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා මේ තොරතුරු බලලා මුකුත් කරන්න බෑ. ඒ හරහා තමයි මේ මිනිස්සු හසුරුවන්නේ කියලා. මිනිස්සුන්ට මොනවද කියලා නෙවෙයි හසුරුවන්නේ. මිනිස්සු කියන දේ අහගෙන ඉඳලා. හැම ටෙලිෆෝන් එකක්ම ටැප් වෙනවා. ටැප් වුණාට පස්සේ දන්නවා මේ මිනිස්සුන්ගේ ජනමතයේ හැටියට මිනිස්සු ඊගා ජනාධිපති වෙන්න කවුද කැමති කියලා. එහෙම නැත්නම් දැන් තියෙන ජනාධිපතිට බනින්නේ මොකටද කියලා මිනිස්සු දන්නවා. මිනිස්සු නෙවෙයි මේ රාජ්‍ය නායකයෝ දන්නවා. හැම ටෙලිෆෝන් එකක්ම ඕෆ් කරලා තිබ්බත් අහුවෙනවා. රිපෝට් වෙනවා.
අලුතෙන් හදලා තියෙන මේ ඉලෙක්ට්‍රික් කාර් එකේ සෙන්සර්ස් පහක් කොහෙද තියෙනවා. 4 පැටේම වෙන දේවල් පේනවා. එකක් තියෙනවා ඩ්‍රයිවර්ට වෙන දේ පේනවා. කම්පැනි කෙනෙක් ඕෆ් කරලා තියෙන කියලා. මොනවාට වුණොත් ඕන් කරගන්න පුළුවන්. ඕන් කරගත්තාම එතකොට ඇක්සිඩන්ට් වෙලාවේ ඩ්‍රයිවර් හැසිරිච්චටි බලා ගන්න තියෙන්නේ කියලා. නෑ ඩ්‍රයිවර් කරන හැමදේම එයා දන්නවා. සිරිදුරු තෙමේ කණ්ණාඩිය හදාගෙන සිරී කරපු මේ හේරම බලාගෙන කියලා කුණුහරු පොතක ලියලා තියෙනවා. හරි ඉස්සර තියෙන කණ්ණාඩිය බලම පිටිපස්ස සීට් එක යන දෙන්න පේනවා. ටික හරවගෙන පිටිපස්සේ වීඩියෝ රෝ බලන්න එක තියෙන්නේ. පිටිපස්සේ ජෝඩු කරන දේ බල බල තමයි යන්නේ. ඉතින් මේකේ තියෙන මේ තුප්පහි ගතිය අපේ හිතේ තියෙන චපල ගතිය. මම ගැන බලනවට වැඩිය මම අනුන් ගැන දැනගන්න කැමති, අතීතය ගැන දැනගන්න කැමති, අනාගතය දැනගන්න කැමති. මොකද ඒ වගේ කෙලස් තියෙනවා. වර්තමාන මොහොතේ තියෙන දේ කෙලස් නෑ. ඒක නිකන් මේ සුදු පාන් පෙත්තක් වගේ. ඒක කන්න බෑ. ඒක අප්පියයි. ඉතින් ඒකට ජෑම් ටිකක් හරි, බටර් ටිකක් හරි, චීස් කෑල්ලක් හරි මොනවා හරි සෑන්ඩ්විච් කරන්න. ඉතින් මාර්යා තමයි සෑන්ඩ්විච් එක. මාර්යා දෙනවා පට ගන්නකොට. ඕනේ තොරතුරක් රසමස උලක් කරලා දෙන්නේ හදන්නවා. ඒ අගතියක් දාපු ගමන් අගති 4ක් තියෙනවා. ඕනනම් බැදලා දෙනවා. ඕන නැත්නම් පැණි ටිකක් දාන්න. නැත්නම් කසායට අයිස් සරුවක් ටිකක් දාන්න. නැත්නම් උම්මලකට ටිකක් දානවා. ඕන බගුලක් විකුණන්න පුළුවන්. ඉතින් අපි යන අපේ පොඩි කාලේ තිබුණේ ඔය මේ දවසේ ඉතුරු වෙච්ච කෑම මේ එකතු කරලා ආයෙ ටෙම්පරාදු කරලා පැටිස් හදනවා. ඊට රෝල්ස් කියලා જાතියක් ආවා. ඊට පස්සේ දැන් කොත්තු රොටි කියලා જાතියක් තියෙනවා. ඔක්කොම දවස් එකතු වෙච්චා කට ගාලා ආයෙ තෙල් ටිකක් දාලා ආයෙ හදලා දෙනවා උණු උණුවේ තියෙන්නේ. කාපු ගමන් සූ ගාලා බඩ යනවා කෙලින් කරගන්න බෑ. ඉතින් ඒක කෑවේ නැත්තම් මට ඉස්සර හරි අප්සෙට්. ගමනක් ගිහිල්ලා යනකොට ඔය කඩේකට ගිහිල්ලා මොනවාරි ඔය ජරාව ටිකක් කන්න ඕනේ. කාලා ගෙදර ආපු ගමන් අන්ලක් කානවා. ඉතින් මොනවා ගෙදර හදලා තිබුණත් හරියන්නේ නැහැ නේ. මොනවා හරි මලක් දානියක් කාලා ඇවිල්ලා ඕන දැන් බඩේ ලියනවා. ඒ ඌරු හදනකොට මේ අපි කුෂිකර්මයට මේ වගේ හොඳට මේ සිමෙන්ති දාලා මේ පිඟංගර වල අල්ල බිත්ති ඔක්කොම දාලා ඌර හැදුවට ඌරට ඉන්න බෑ. ඒකට හැදෙන රත් උණතාවය කියලා ලෙඩක්. ඌට කක්ක තියෙනවා. ඉතින් සුද්ධ බැලුවා ඌර චීන ඌර කියලා කියන්නේ ඌට. ඔය හදනවා ඌට හැදෙන ලෙඩක්. මොකක්ද ඉන බලනකොට කරද්දී පොඩි කොටුවක් හදලා ඒකට පස් ටිකක් ගන්න දාපුවාම ඒ පස් වලට ගහනකොට ඌට ලෙඩ නැති වෙනවා. ඒ පස්වල තියෙන අවශ්‍ය විස බීජ. ඒවා කැවෙන්න ඕනේ ඌට. කුකුලෝ ගොජුරට හැම වෙලාවෙම ගල් දෙක තුනක් දාලා තියාගෙන ඌට දත් නැහැ. අර ගොජුරට තමයි අර දාන ගල් කෑම අඹරන්නේ එතන. ඉතින් ඒ නිසා කුකුලෝ හොරගල් අහුලනවා. ඉතින් ඒක නැත්තම් ඌට කන කෑම දිරවන්නේ නැහැ. ඉස්සගේ ඇහි කෙවෙණි යට ගල් දෙකක් තියෙනවා. පුංචි කුඩු කැලි ටිකක්. ඒ කියන්නේ 3-4 ගල් නෙවෙයි අඟල් කාලත් නෙවෙයි චිප් ගලුත් නෙවෙයි පොඩි මේ දූවිලි කැලි ටිකක් තියෙනවා. ඒකෙන් තමයි ගුරුත්වාකර්ෂණ දැනගන්නේ. ඒක යට තියෙන තාක්කල් ඌ පීනනවා. ඉතින් මේක දැනගෙන හරි නදගෙන හරි මේ විද්‍යාඥයෙකු මේ උන්ටියක් හැදුවා වීදුරු කූඩුවක් ඇතුලේ. හදලා හැලෙනකොට මේක හැලෙනවා. ඊට පස්සේ ඌ ඒ වීදුරු භාජනෙට යකඩ කුඩු දැම්ම. දැම්මම පස්සේ ඌ යකඩ කෑල්ලක් දා ගන්නවා අතෙන්ද. ඒ කියන්නේ ගල් නැති වෙනකොට ඇවිදිනකොට දූවිලක් පහිනනකොට ගලක් බහින්. දැන් කාන්දම් බහින්. කාන්දමක් තිබ්බම පැත්තෙන් ඌ කාන්දම ඇදිනේ දැන් යකඩ කුඩු ඇදිනේ කාන්දම තියෙන දේ අනුව හරහට පීනනවලු. කාන්දම් කැල උඩ පැත්තට දාපම මේක යන්නේ උඩු යට කුරුලා. ඌගේ අර ගුරුත්වාකර්ෂණය නෙවෙයි දැන් වැඩ කරන්නේ. තියෙන යකඩ කැලලට කාන්දම් ශක්තිය එන පැත්තෙන් හසුරවන්න පුළුවන්. ඒසාව ඇඟ ශරීරයේ කොච්චර සංවේදී වුණත් අර පිටින් දාගෙන ගලෙන් තමයි ළඹේ හොයාගන්නේ. අපි හිටගෙනද ඉඳගෙනද කියලා. ඉතින් ඒක යෝග ව්‍යායාම වල හිටගෙන ඉන්න ව්‍යායාමේ මේ ඔළුවෙන් හිට ගන්න එක දයි තීර්ථාසනයයි සර්වාංගාසනයයි අම්මයි තාත්තා වගේ කියනවා. මේ අපි එක පැත්තකට ඉඳගෙන ඉඳලා අපේ මණ්ඩි බැහැලා තියෙන්නේ. ඒ නිසා මධ්‍යම රාත්‍රියේදී අපි හරහට ඉන්නවා. හරහට හිටියට අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම අනිත් පැත්තට හිටව ගන්න කියනවා. ඒකයි ඔය පොඩි ළමයි නිතරම හරහා වැටෙනවා. එක එක ඔළුව පහත් කරගෙන ඉන්නවා. ඉතින් ඌ හරි සමබරයි. හැම අංශු හැම වෙලාවෙම විසිරලා යනවා. ඉතින් වගේ මේ අගතියක් අවශ්‍යයි ඇඟට. ඒක සුද්ධ පිරිසිදු මේ ඇඟ පවත්වන්න බෑ. ඒකට කක්ක ටිකක් ඕනේ. ඒකට අසුචි ටිකක් ඕනේ. ඒකට කෙලස් ටිකක් ඕනේ. ඉතින් කෙලස් වැඩි සමීහත් එක්ක ඉන්නකොට. ගණයා කෙරේ කුලයා කෙරේ ඉනකොට කෙලස් වැඩි.
ඒ නිසා අපිට තනි වෙන්න බයක් තියෙනවා. ඒ වගේම හිතේ කෙලෙස් අඩු වෙනකොට බයක් තියෙනවා. හිතේ කෙලෙස් ඇති වෙන්න තියෙනවා බලන්නකෝ මට හරි කරදරයි අප්පා හිතට හිතවිලි එනවා අප්පා කයට වේදනාව එනවා අප්පා මේ සද්ද එනවා අප්පා බලන්නකෝ අප්පා කිය ඔය රෙද්දාස්තේම තමයි රින්ගන්නේ. පැත්තකට හිටපන්කෝ නෑ ඒක කියන්න කෙනෙකුත් නෑ රෝගිකුත් නෑ. අගති නැත්තම් උම්මලකට නැතුව වගේ තමයි. ඒ නිසා මේ අද තියෙන හැම රික්‍රියේෂන් එකක්ම එම් කියන්නේ ඔය ක්‍රීඩා පිරිස හදලා තියෙන මේ ක්‍රීඩාගාර මේම නැත්තම් ඔය කැසිනෝ අනම්මන මහා ලොකු වෙනසක් ඕකේ නෑ. මේ මිනිසුන්ට අවශ්‍ය දේ දෙනවා. ඒ මේ කාටද සිංගප්පූරු තියෙන කැසිනෝ වල සිංගප්පූරු කාර්යයක් කරනවා ඩොලර් 500ක් පෙන්ලා යන්න ඕනේ පිටරට ඕන කෙරුවොත් නිකන්. එතෙන් ගියාම ඇමරිකාවේ රෙඩ් ඉන්ඩියන්ස්ලාට තියෙනවා වෙනම කැසිනෝ හදලා උණ්ඩ නිකන් බොන්නත් නිකන් දෙනවා. උතුම් මැරලා යනවා. ඒ ඇබරිජින්ස්ලාට ඇති වෙන්න බොන්න කෝටා එකක් දෙනවා. ඉතින් බීලා ඉන්නේ කොයි වෙලාවෙත් මත් වෙලා. ඉතින් උණ්ඩ අම්මා අප්පා කාලවත් හම්බෙලා නැහැ මොකක්වත්. නිකන් දෙන්නේ. කැසිනෝ වල නිකන් උණ්ඩ. ඉතින් ගිහලා පිස්සු කෙල ඉන්නවා. වෙන කෙනෙක් කරනවා සල්ලි දෙන්න ඕන. ඉතින් මේ වගේ දේවල් හොඳට දන්නවා ඇමරිකාව දන්නවා එංගලන්තේ දන්නවා සිංගප්පූරු දන්නවා තව රටවල් කිව්වෙත් මේ වගේ ඔය මිනිස්සුන්ට ඔය නටන්නත් දීලා තියෙනවා. හරි ජොලි. මිනිස්සු මේ මෙක්සිකෝ නෙමෙයි මොකද්ද මේ සිංගප්පූරු වගේ තියෙන ඒ දූපතක් ඒක දූපතක එක රැයකට සූදු කෙලින ප්‍රමාණය උමන් දුම්රියක් කිලෝමීටර් 4ක් හදන්න පුළුවන්ලු. උමගත් කපල දුම්රියක් දාන්න පුළුවන්ලු එක රැයකට සූදු කෙලින ප්‍රමාණය විතර. හැම ගෙදරම ඉස්සරහා තියෙන දාදුලැල්ලා. ජොලිය ඉන්නවා. ගෑනු ඕන තරම් ඉන්නවා හෙළුවෙන්. බොණ්ඩ තියෙනවා. සත්තු මරලා ඉන්නවා. ඉතින් මොනවද? එනිසා මේ අගති නැතිකරන්න කටයුතු කරන එකක් ගැන සරුවචනාංශේ තනියම යුද්ධ කරන්නේ. ඉතින් ලෝකේ කියන්නේ මිනිස්සයා කියලා සැප හොයන්නේ මිනිස්සයාට ඕනේ අගතිය විතරයි. ඒ කියන්නේ මගේ අගතිය මට ඕන දේ කරන්න දෙන්න. උතෝට එහෙන ගැහුවට මට කමන්නේ නැහැ. තෝ ඒක තොට අගතියක් වුණාට ඒක මට අගතියක් නෙවෙයි. ඉතින් ඒ තමයි නීතිය කියන්නේත් ඕකයි. ආර්ථිකය කියන්නේත් ඕකමයි. සමාජ ධර්ම කියලා හදන විවස්ථාවලක් තියෙන එච්චරයි. ඒ විවස්ථා හදන එකට විවස්ථා බලපන්නේ නැහැ. උගේ වැඩිම විවස්ථා හදා ඉන්නවා අනින්වල් බලනවා. තෝ කඩන්න එපා. කැඩුත් එමුතට හවල් දෙයි වෙනවා මේ වෙනවයි කිය. ඉතින් අපිත් වැඩිම විවස්ථා හදනවා. විවස්ථා දායක සභාව කියලා තමයි මන්ත්‍රණ සභාව කියලා තමයි කියන්නේ පාර්ලිමේන්තුවල. උන්ට නැහැ. උන්ට වරප්‍රසාද තියෙනවා. ඒ විවස්ථා හදන කට්ටියට කැබිනට් එකේ ඊට වැඩිය තියෙනවා. අගමැතිට ඊට වැඩිය තියෙනවා. ජනාධිපතිට මොනම නීතියකින් දඬුවම් කරන්න බෑ. මරු. ඉතින් ෂුවර්නේ ජනාධිපති කෙනෙකුට නිවන් දකින්න බෑ කියන එක හරියට කියන්න ඕනේ. කවදාකවත් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා එතෙන්ට යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ අරදර වහනවා මේතර ඇරෙනවා. ඉතින් අගතිය Taman තුළ තියෙන අගතිය Tamanට තේරුම් ගන්න බැරි විදිහට ඒ අගතිය විනෝදාන්තයක් කරන අගතිය සාධාරණීකරගෙන තමයි එන්නේ. ඒක අම්මලා තාත්තලා දෙන්න ඒගොල්ලන්ගේ අගති සාධාරණීකරණය කරනවා. රාජ්‍ය නායකයෝ එහෙමයි. සභාපති ලේකම්ලා එහෙමයි. හැම තැනකම ඉන්න කට්ටිය ඒ අගතිය එයාට බලපාන්න නැති වෙන විදිහට විධායක බලතල දෙනවා. ඒකට වරප්‍රසාද කියලා කියන්නේ. ඉතින් අපි හරිය ආසයි වරප්‍රසාද ලබන්න. ඊට වෙනුවට වැඩි වෙනුවට නිකන් ගංගානංගගේ වැලියටයක් වගේ නිකන් සිරිබිරිස් දෙන්න ගත්තොත් මහමුදේ තියෙන වතුර බින්දුවක් වෙන්න ගත්තොත් මොනවත් අවශ්‍ය නැහැ දැන් හරි ලැබිලා තියෙන. ඉතින් මේ අර අගතිගාමීව අනුන් තලාපෙලාන ජීවත් වෙන මිනිස්සයා නිකන් ගංගානංගගේ වැලි තලාවේ තියෙන වැලියටයක් වෙන එක තමයි රහත් වෙනවා කියන්නේ. ඒ වගේම තමයි නිකන් අපි මුහුදේ තියෙන වතුර බින්දුවක් වෙනවා. මහා ජලාශයක වතුර බින්දුවක් වෙනවා අනිත් එකත් ඒ කිසි වෙනසක් නැහැ. අප්පකා බාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා මේ ගංගානංගගේ වැලියට ගන්නට වැඩි කියලා කියනවා මේ ශාසනයේ නිවන් දකපු කට්ටිය. ඉතින් අපිට පුළුවන් ද නිකන් සාමාන්‍ය මිනිස්සුෙක් වෙන්න සිරිබිරිස් වෙන්න. ඉතින් අරමුණක් නැතුව සතියට මොකක්වත්ම අහුවෙන්නේ නැතුව ඉන්නකොට අපිට අගතියක් තියා ගතියකුත් නැහැ. ගමනකුත් නැහැ. ඉතින් හරි බයයි. දැන් මම මොකද කරන්න ඕන කියලා මම ඔක්සිජන් ඉල්ලනවා. කොරෝනා හැදිලා වගේ. මම සේලයින් ඉල්ලනවා. අනේ ශාංශ කමටහන් සුද්ධ කර ගන්න ඕනේ. රෑ 12 වුණාට කමන්නේ. මේ මම එනේ කියලා හොයාගන්න විදියක් නැහැ. අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබුණා. ඒ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් එකනේ මේ මොකද්ද මන් දන්නේ සින්දු කියනවා මේ ගුණදාස නැති වෙලා. කමේ හිටියා හොඳ ගුණවන්ත මිනිස්සු ගුණදාස කියලා ඌ නැති වෙලා දැන්.
ඉන්න හරියක් ඉන්නේ කඩප්පුලිය විතර. දැන් ගුණ 10 හොයන්න පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා මෙන්න මේ ලකුණු තියෙන මිනිස්සෙක් ඉස්සර හිටියා දැන් නැහැ. යෝගී තමයි භාවනා කරනකොටත් මේ මිනිහා නැති වෙනවා. අර මමයා නැත්නම් විඥානේ නැති වෙච්චාම බුදු අම්මේ හැම තැනම පෝස්ටර් ගහනවා ලයිට් කණු ගහනේ. අනේ මෙන්න මේම කඩප්පුලියක් මයි ළඟ හිටියා ඌ නැති වෙලා. මට අනේ හොයලා දෙන්නකෝ මට නිකන් අර කිකිලිට පැටවුන්ට කිකිලි ගඳ නැතුව ඉන්න බෑනේ. බැල්ලියන්ගේ ගඳ නැතුව බලුපැටවුනේ අපිට අර ගඳ නැතුව ඉන්න බෑ. ඉතින් සරුවචාන්සේ පෙන්නන්නේ ඔක දවස් 7න් මම ඔබට අරන් දෙන්නම්. පුළුවන් නම් හිඳපන්. වැඩිම අවුරුදු 7යි. ඔකේ ගෙනත් දෙන්නම් බලපන් කලබල වෙන හැටි. මොකද ඒ තරම්ම අර ඉස්සට අර සැක් එක යට තියෙන වැලි යටේ නැතුව බැලන්ස් එක ගන්න බැරුවා වගේ. ඒ කක්කාව අවශ්‍යයි. ඒ කක්කාව තමයි අගතිය කියලා කියන්නේ. ඒක හොඳටම දන්න මිනිහා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. අපි මේ කියන්නේ වෙළඳ ප්‍රචාර ඇඩ්වර්ටයිසින් කියලා කියන්නේ මානසිකාර කියන වචනේ. මුඛයකට හරි හිත ඇද ගන්නවා. ඒ මනුස්සයා දන්න ඔක්කොම තියලා මෙන්න මේ මෙච්චර පෙන්නුවාට මනුස්ස හිත අගතිගත හිත මේකට යදින්නේ. අගති නැති හින මුළු එකම දකින්න. අගතියිත හිත අර ඇඩ්වර්ටයිස්මන්ට් එක හදපු මිනිහා බලන්න ඕන දැනට මානසිකාරය යොදවන්න දන්නවා. ඉතින් ඒක නිසා මිනිහා විශාල චිත්තයක් පෙන්නනවා. හැබැයි අතෙන්ද තමයි හිත යන්නේ. ඉතින් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි අර ඇමක් දාලා තියෙනකොට ඇම කන්නා වගේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන මනුස්සයා කියන දේ කාලා අන්තිමට කඩේ ගිහිල්ලා බඩුත් ගෙනල්ලා ගෙදර ඇවිල්ලා බලනකොට තේරෙනවා මොකටද ගත්තේ කියලා දන්නේ නැහැ. බඩු ගෙනල්ලා තියෙනවා ඇයි කියලා දන්නේ නැහැ. ඒ තරම් ඇඩ්වර්ටයිස්මන්ට් එක සරයි. ඉතින් ඒකට ඒ කම්පැනි වියදම් කරන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට නව නිෂ්පාදන සඳහා 20%ක් වැන් කරන අවුරුද්දේ බජට් එකකින් ඇඩ්වර්ටයිස්මන්ට් වලට 25ක් විතර වැය කරනවා. මේ රිසර්ච් ඩෙවලොප්මන්ට් මොකොත් තෝරන්නේ ඕනේ කුණු කන්දලයක් කොත්තුරු ටි ගහලා විකුණන්න පුළුවන්. ඒසා සිංගප්පූරු කියන්නේ නිෂ්පාදනය කරන රටක් නෙවෙයි. පිටින් ගේනවා අපි තේ හදන්නේ. උන් තමයි බ්ලෙන්ඩ් කරන්නේ. තේයකට නම දැම්මට පස්සේ ඒ වෙනස් කරලා අර පරණ තේ ටිකක් ගහලා කලවම් කරලා උගේ තමයි දාලා විකුණනවා. මේ පුංචි පොඩි පෙට්ටි කඩේක අපි ලිප්ටන් මේ තේ වත්තකට වැඩි සල්ලි හම්බ කරනවා. ටී මාකට් එකේ තියෙන සිංගප්පූර. රත්තරන් මාකට් එකේ තියෙන සිංගප්පූර. කජු මාකට් එකේ තියෙන සිංගප්පූර. තෙල් මාකට් එකේ තියෙන සිංගප්පූර. ඒවයි මොකක්වත්ම නැහැ. ඒගොල්ලෝ නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාගත්ත හැබැයි හොර කරන්නේ නැහැ. නියම රාත්තල. අයියා කිව්වොත් මල්ලි ආනවා, මල්ලි කිව්වොත් අයියා ආනවා, යාරේ රුපියලයි. කැමති නම් ගන්න නැත්නම් යන්න. අපි මේ බොරහොරකම් කරගන්න ගිහලා අපි කරන අගතියම තමයි. ඒක හරියට කරගන්න දන්නේ නැති නිසා අපි නිෂ්පාදනය කරාට කවදාකවත් අපිට ලාභ නැහැ. අපි පිටරටින් රබර් ගෙන්නනවානි. රබර් නිෂ්පාදනය කරන රට. එහෙනම් අපි දන්නේ නැහැ. මේ මිනිස්සු හදලා විකුණනකොට ඒ අර සෝබනෙත් එක්ක මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. ඔය පිටරට යන්නේ ඉස්සෙල්ලා සෝයා බෝංචි තිබ්බේ ලංකාවේ වගේ රටවල් වල. ඒ මිනිස්සු ගෙනියලා හයිබ්‍රිඩ් කරලා වැලක් තිබුණ එක ගහක් කරලා දැන් සෝයා බෝංචි අපිට විකුණනවා. ඇට ගේන්නේ පිටරටින් දැන්. ඉතින් අපේ ළඟ තියෙන හරිනේ අපිට ඒක ටිකක්. කැලෑ જાති අරක රට જાති. රටේ එනවා නම් අන්නේ අම්මා ඕනේ කුඩු වර්පයක් කරනවා. ඉතින් මේ අගතියකට අහුවෙලා තියෙන හැටි බලනකොට තිරසනුන් ගාව ඒක නෑ. අගතිය තියෙන අගතිය අනුව යෑමක් නෑ. ඒ වෙලාවට තරහ ගියා කෑවම් මැරුවා ඉවරයි. ආයේ මේ යුද්ධ ප්‍රකාශ කරලා හෙට ගහනවා මිසයිල් හදනවා ඇන්ටි මිසයිල් හදනවා මොකක්වත් නෑ උංගා. ඔය දත් දෙක විතරයි තියෙන්නේ. මිනිස්සු ළඟට වෙනකොට පස්සේ මිනිස්සු හොල්මන්. රිලව පයින්නකොට කකුල් වෙවුලලා වැටෙන්නේ. උණිකා ඊගාල වෙන්නලා පුම්බලා දාවුවට පස්සේ මිනිස්සයා ඔය ආයුධද පිස්තෝලද ඔක්කොම තියාගෙන ඇදගෙන වැටෙනවා. ඒ නිසා මේ අගති නැති හිතට වැඩිය අගති සහිත හිතයි උගන්වන එක තමයි අධ්‍යාපනය කියන්නේ. ඒක තමයි යුද ශිල්පේ කියන්නේ. ඒක තමයි ශිල්ප කියන්නේ. ඔය මොකක්වත් නැති එකකට වැඩිය බලවත් කියන එකයි බුදුරජාණන් වහන්සේ අත හිස් කරලා පෙන්නන්නේ. මේ අතේ මොකක්වත්ම නැහැ. මේ අතේ අබේ මුද්‍රාව තියෙනවා. කිසි දෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. මේ අවංක ඍජුයන් කිච්චිම මාර්ගයේ. හැම චපල පාරකට වැඩිය ලක්ෂ දෙකක් අතර කිච්චිම පාරට අපි කියන්නේ සරල රේඛාව කියලා. සරල රේඛාව කියන්නේ චපල නැහැ, ෂට නැහැ, වංචනික නැහැ. ඒ නිසා ත්‍රිවිලර් එක ගහලා තිනවා වංගු ගලන කොටයි ගඟක ලස්සන, සයිඩ් එකකින් බලන කොටයි ඔයා ලස්සන කියලා. සීවිල් එක දිහා අර සයිඩ් කන්නඩිය බලනකොට දාලා යනකොට සීවිල් එක දාලා යනකොට අර යකා වෙලා බලනවනේ මේ කවුද යකෝ කියලා සයිඩ් එකෙන් බලනකොට පේනවා ලස්සන මූණේ. ගඟක් උනත් දැන් කෙලින් මෙහෙම ගලනකොට කිසි ආතල් එකක් නැහැ.
ඒ කෙලින්ම VOA තමයි ලෝකෙ දිගම පාලම තියෙන වැඩියෙන්ම ගඟ ඈතට පේන තැන VOA යටිඅන්තරට යනකොට පේන්න තියෙනවා ඒක. ඒකේ පේන කොච්චර දෝ යනකම් කෙලින්ම මෙහෙම අත දිගෑරේ වගේ ඔය පේනවා. සාමාන්‍යයෙන් පාලමකට පේන්නේ පොඩ්ඩක් ඊට පස්සේ ගඟ හැරෙනවනේ. මේකේ නෑ ඈතට පේනවා. ඒකේ ලෝකෙ වැඩියෙන්ම පේන තැනලු. එහෙම සාමාන්‍ය ගඟ ගලන්නේ නෑ. ගඟ ගලන්නේ එම්මින් දාගෙන තමයි. ඒකත් තමයි ඒකේ ලස්සන. ඉතින් දියවැලි බලන්න අපි මේ රටේ ඉඳලා පාත රටේ ඉඳලා උඩු රටට යනවා. දියැලක් බලනකොට ගල් වල හැප්පිලා ඊමේ වෙලා යනකොට හරි ලක්ෂණයි. දැන් මෙතන මේ කොහෙද මේ පහත්ගම ගඟ ගලනවා යටින්. ගාලල්ලයි. මොකක්වත් නැහැ ඉතින් ගඟ තමයි. ඉතින් අපිට අර අගති නැත්තම් ඒක බලන්න දෙයක් නැහැ. ඒක හරිම නීරසයි. ඒක හරි මේක රාගේ දනවන්නේ විරාගේ දනවන්නේ. ඉතින් ඒක දිහා බලන්න එක තමයි අනිවිසලෝචන පූජාව කියන්නේ. ඒක දිහාම ඉන්න එක තමයි මේ සංඥා වේදිත නිරෝධී කියන්නේ. එහෙම නැත්නම් නිරෝධ සමාපත්තිය කියන්නේ මොකක්වත්ම වෙනසක් නැහැ. ඒක දෙසම බලන්න බෑ. ඇහ කරවිල වෙනවා. අපි හරි කැමති මේ අඟර දඟර පාලා නටලා ඔළුවෙන් හිටගෙන සෙල්ලම් දානවා බලන්න. අම්මා බත් කන්න නැතුව ඉඳී. ඒ නිසා මේ අගතියට මනුෂයා කරන කෝලම හරිම ව්‍යසනයක්. ඒක බෝවින ලෙඩක් දෙන්නෙක් එකතු වෙච්ච ගමන්. ඒ නිසා දෙන්නෙක් වෙච්ච ගමන් මේ දෙයියෝ වගේ වෙනවා. තුන් දෙනෙක් වෙනකොට ගම, හතර වෙනකොට කෝලාහලයි. මුදේ දෙන්නෙක්ගේ අගති සමාන නැහැ. ඉතින් මං කියනවා මට ආතල්ලක ඉන්නේ මේකේ. උඹ හිටනවා හිටපන් මට ඕන විදිහට හිටපන්. අර මං පල්ලෙන් බයියන්න උඹත් එක්ක ඉන්න ඕනේ මට වෙන කෙනෙක් ඉන්නේ. එහෙම කරන්න එපා. උඹ හිටපන්. උඹේ ආස්දිය පොඩක් පූයේ පාවා දීපන් මං වෙන්නේ. මට පොඩ්ඩක් ආතල්ලි මං ඊට පස්සේ උඹට ඕන තරම් දෙන්නම් කියලා. ඉතින් ඔය කොම්ප්‍රොමයිස් එක තමයි ගෑණි මිනිහයි. දරුවෝ යම්මලා තාත්තලයි, කෝලියෝයි මේ තිස්සෙයෝයි, ගුරුන්නාන්සලයි ඔය ගේම යන්නේ. ඔය ගේමේ දෙන්නට දෙන්න නැතුව බෑ. ඒ නිසා අපිට වර්තමාන මොහොතේ tempat වෙනවා කියන එක නිවන කියන එක නැද්දකින් නොපතන් නොදෝමකින්. නිවන ඒ තරම්ම මේ නායයට තියෙන්නේ. අපි ඒ නිවන බලන්න දඹදිව යනවා. මේ වටවන්දනාව යනවා. අටමස්ථානේ වදින්න යනවා. ගමේ පන්සලට යන්නේ නැහැ. ගමේ පන්සලෙන් බලන්න දෙයක් නැහැ නේ. අටමස්ථානේ බලන්න ගියාම අම්මා ලෝබනතුව පඬුරුලාලා යනවා මේ අපි. චුඩමණිකේ බලාලා යනවා මේ අපි. චුඩමණිකේ බලන්න යන්න දඹදිව මේ ඉන්දියාවේ මොකද මේ අනුරාධපුරයට පයින් යන්නේ. ඊතරක චෛත්‍යකෝතේ ඒව නැහැ. ඒ නැතුව මේ තමන්ගේ හිතේ මේ වර්තමාන මොහොතේ ඊට වැඩි යමක් තියෙනවා. ඒකට ඉතින් ලබනාත්ම කරන්න පුළුවන්. අනිත් 60 පණින්නට පස්සේ කරતા ඉඳ 60 වෙනකන් ඔය හතර අගතියේ තමයි ගත කරන්නේ. චන්දා දෝසා බයා මොහා. ඒ නිසා අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕනේ. මේ උඹ ඔය වැඩ කරන්නේ උඹ මේ න්‍යාය පත්‍රයකට යන්නේ මෙන්න න්‍යාය පත්‍රය. උඹ කවන්නේ ඒකට ප්‍රශ්න නැහැ. මම උඹට දර්පණ තලයක් වෙන්න. උඹත් මට දර්පණ තලයක් වෙන්න. දැක්කොත් එක්ක කියපන්. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තුපං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි. මගේ අගතියක් දැක්කා නම් දුටුවා නම් ඇහුවා නම් සැක කරන්න මට කියපන්. හැබැයි සරුවච්චන් ආංශගේ වෙලාව බල්ලා කියපන්. හතර මං හන්දියක නානකොට ඇලියදුලේ බෑ. ආයිසුන්ති මම මේ විනය කාරණාවක් කියන්න හදන්නේ කියලා අවසරන්න කියන්න ඕනේ. කාටවත් බෑ කියන්න බෑ. එහෙම නැතුව කිව්වනම් ඒක විනය විරෝධී. ඒ නිසා මේක හරි මේ අපි වර්ණ ගන්නවන දෙයක්. අපි සාමාන්‍යයෙන් මේ අගති ගැන කතා කරනකොට කියනවා මේ ඇල් වතුර ගත්තොත් ආසුත ජලය ගත්තොත් ඒකේ පාටක් ගඳක් රසක් මොකක්වත් නැහැ. යම් කිසි දෙයක් එකට එකතු වුණොත් පාටක් එකතු වුණොත් ගඳක් වුණොත් රසක් වුණොත් හැඩයක් එකතු වුණොත් කෙලසෙනවා. ඒක දැන් පිරිසුදු හිතට ගුණ නැහැ. ඒක නිර්ගුණයි. ඒක අනිදස්සනයි. ඒක අතම්මයයි. ඒක මේ අපතිටයි. ඒක එහෙම හිතකට ඉන්න බෑ. දැන් පෙට්‍රෝල් ටිකක් එකතු වෙලා තියෙනකොට පෙට්‍රෝල් කියලා පෙච්චා පෙන්වන්න පුළුවන්. මේ පෙට්‍රෝල්. නැත්නම් ඒක වාෂ්පීකරණය වුණාට පස්සේ මොනවත් වෙන්නේ නැහැ පෙට්‍රෝල් වලට. පෙට්‍රෝල්ම තමයි. ඒ අංශු ආතරය එකතු වෙන. එතකොට ඒකට පෙට්‍රෝල් කියන්නේ නැහැ. ඊතර කියන වචෙන් තමයි ඉස්සෙල්ලම හොයාගත්තේ. ඊතර කියන එක පෙට්‍රෝල් වලට වැඩිය වාෂ්පීකරණය වෙන සුළුයි.
ඒ ඊතර දහනයක් වුණොත් යන්ත්‍රයක කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. 100%ක්ම දහනය වෙනවා. තියන්න බෑ. ඒක තිබ්බ ගමන් වාෂ්පීකරණය. ඒ නිසා වාතයට මිනිස්සු ඊතර කියන්න පටන් ගත්තා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඊතර නෑ. ඊතර ද්‍රව වුණොත් විතරයි පේන්නේ. ඊට පස්සේ ගල් කෙරුවොත් ගොක් තද උෂ්ණත්වයකටපත් කරන ඊතර ගල් කරන්න. ඒතර දමල ගහන තරම් පුළුවන්. ද්‍රව වුණාට පස්සේ හැඩේ වෙනස් වෙනවා. ඊට පස්සේ නොදෙනී යනවා. ඒක තමයි ආනාපාන ඊටාම ගොරෝසු අවස්ථාව. ඊට පස්සේ සියුම් අවස්ථාව, නොදෙනී යන අවස්ථාව. මුකුත් වෙන්නේ ආනාපානට. ඝනයේ ද්‍රව වෙනවා, ද්‍රවයේ වාෂ්පීකරණය වෙනවා වගේ වෙනවා. මේකේ ද්‍රවය වෙනකොටම අපිට හුස්ම ගන්න බැරුව යනවා. අපිට මේ ක්ලාන්ත ගති පහල කරනවා. අපිට වක්කාර ගති පහන ඔක්කොම නිකන් වමනයක් වගේ, ගොජයක් වගේ වර්ණ නැතුව වර්ණ සංඨාන එමිනිලා යන වෙලාවක් එනවා. හුදුට බලනකොට ඊට පස්සේ ඒක නැති වෙලාම යනවා. නැතිලා කියන්නේ වාෂ්පීකරණය වෙනවා. ඒ කියන්නේ රෙක්ටිෆයි වෙනවා. නැති වෙන්නේ නැහැ. වාතයේ තියෙනවා. නමුත් අපිට ඒක නැති වුණා වගේ. අපිට මේන්නේ ඒක ගිලි වුණා වගේ. ඒක අපිට අහිමි වුණා වගේ. ඊතර වලට මොකුත් වෙන්නේ නැහැ. ඉතින් අන්නේ ඒ වෙනස මේ ඝනයක ඉඳලා ද්‍රවයක ඉඳලා වාතයක් බාටපත් වෙනවා වගේ මේ අගතිය ඝන බහල අගතිය සාමාන්‍ය අගතියක් බාටපත්. ඊට පස්සේ ඒක අගතිය නැති වෙනකොට නීරසකම එනවා. අගතිය වැඩි වෙන්න චිත්‍රපටයක ෆයිට් වැඩි, මගුල් ගෙවල් වැඩි. ඒ චිත්‍රපටියට බොහොම ලාභයි. ඇක්ෂන් පැක් සිද්ධි බහුලයි. එහෙම නැතුව නිකන් ගහක් වැවෙන හැටි, වැලක් වැවෙන හැටි දිහා චිත්‍රපටියක් හැදුවොත් එනවා. බලන්න ඉන්න හිතෙන්නේ නැහැ. ඒ යුනිවර්සිටි ඔය ડોකියුමන්ටරි පෙන්නකොට ඒ දවස්වල 70 ගණන් වල වගේනේ. ඒ ගහක් වැඩි වෙන හැටි විනාඩි 5කට එක සැරයක් ගන්න ෆොටෝ ගන්නවා. ඒකට ගහ මෙහෙම වැවෙනවා. මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා. ඒක විනාඩි 5කට එක සැරේ ෂොට් එකක් ගන්න. ඒ ටික ඔක්කොම චිත්‍රපටියක් හදපුවාම මේ ගහ බලාගෙන ඉඳි වැවෙනවා. ඒක මේ වලාකුළු මූව් වෙන දිහා විනාඩි 2කට සැරයක් විතර චිත්‍රපටියක් ගන්න බැලුවොත් එහෙන සුලිසුලුකක් පෙන්වන්න පුළුවන්. එන භයානක කළු වලාකුළු යනවා ඔළුව තෝන්තු වෙලා යනවා. ඉතින් ඒ අර කැමරා ට්‍රික්ස් වලින් තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ නිසා මීර ගහවෙනවා දිහා බලන්න බෑ අපිට. විනාඩි 5න් 5ට බලනකොට ඒක බොහොම සීක්‍රීම් ගාවෙනවා. ඉතින් අපි ඉන්නව බලන තමයි කානිවල් යන්නේ. ඒක තමයි සුපර් මාකට් යන්නේ. ඒ තමයි නගරයට යන්නේ. මොකද සීක්‍රීම් යනවා. මේ මීට යන දේ දිහා බලනකොට නිරෝධ සමාපත්තිය කියනවා. එක්ක නිින්ද ගියා කියනවා. එහෙම නැත්නම් ඔය මොනවාරි වෙලා කම්මැලි වෙලා දාලා යනවා. නිසා අගතිය නැති දේ තමයි ප්‍රകൃතිය. බලන්න කැමති නෑ. මොකද බලනකොට ඇහැ පිනවන්නේ නෑ. කනට කර්ණ රසායන නෑ. නාසයට හැල හැප්පිල්ලක් නෑ. මේ සාමාන්‍ය වාතය වගේ. දිවට රසමසවුලු නෑ. දිව බාහන රසමසවුලු දිව දැම්මට පස්සේ දිව නලියෙන හැටි, මත් කෑවෙන හැටි. එහාට මම දියන් සාමාන්‍ය රසත් බෑ. ඒක මත් ගන්නවා. එහෙම නැති වෙච්චාන් දිව මැරලා වගේ ඔහේ තියෙනවා. ඊට පස්සේ මේ ශරීරයත් නලියන්න ඕනේ. කාම සේවනදී එච්චරනේ නලියන්නේ මුළු අංශුව පාස නලියනවා. මොකද අර උපරිම මේ ආස්වාදය ලබා ගන්න. මේ ළඟදී මිනිස්සෙක් කියන ඉතින් මම දන්නේ නැහැ ඒක ඇත්තද බොරුද කියලා වන්දා බැන්දිත් එක්ක කාම රමණය කරනකොට වන්දගේ ඔළුව වන්දි කඩලා කනවලු. මේ රමණේ යද්දී ඊට පස්සේ ඉතුරු ශරීරේ නලියන ශුක්‍රමෝචනය කරලා මැරලා වැටෙනවා. ඒකෙන් තමයි ඊගා પરම්පරාව වෙන්නේ. ඒකෙත් හැම වන්දෙක්ම කාම සේවනය කරන වෙලාවට වන්දි කඩලා කනවලු ඔළුව. ඉතුරු කෑල්ල රමණය කරලා මැරලා යනවා. ඉතින් වගේ තමයි කාම රමණයට යන්න මිස හොන්දට බීලා ඉන්නේ. හොඳට ඒ මත් වෙලා ඉන්නේ. ඒ ශරීරයේ කෘත්‍ය කරනවා. ඉතින් ඕකට කවුරක්වත් උගන්වන්න ඕනේ නැහැ. දැන් තියෙන විද්‍යාවක් ඔය මේ ලිංගික විද්‍යාව කියලා. මොන පිස්සුන්ගේ අම්මගේ විද්‍යාව. ඕක කියලා දෙන්න ඕනේ කවුරක්වත්. අපි 7 8 පන්ති ඉන්නකොට ඉගෙනගෙන ඉවරයි විද්‍යාව. යාළුවන්ට පින් සිද්ධ වෙන්නේ. උන්දලා කියලා දෙනවා. නිකන් කියලා දෙන්නේ. මම ඒ දවස්වල සාමාන්‍ය සයන්ස් ලෙක්චර් කෙනෙක් වගේ. ඕන කෙනෙක් ආවොත් ටක් ගාලා ඇඳලා වෙන්න මේවා කිව්ද මයි ළඟට එවනවා කොල්ලෝ අන්නරු ගාට බලන් කියලා දෙන කියා. දැකලවත් නැහැ. ඒ වුණාට එක්ස්පර්ට්. දැන් ඒ වෙනමම විෂයක් මේ ළඟදී එන කචල් එකක් ගියා මම පෙත්තක් ගත්තේ නැහැ පැත්තක් ගත්තේ නැහැ මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිංගික විද්‍යාව ඉගෙනිය යුතුයි කියලා මේ කතෝලික නෝනා කෙනෙක් කියලා පොතට දාලා. හාමුදුරු කියලා කිව්වා මේ කුණු අරමුණ දුගන්නන්න පොඩ්ඩ ළමින්ද. ඔය ඇමරිකාවේ උගන්න බැලලා මෙහෙ උගන්නන්න ඕනේ නැහැ. ඔය දන්නේ නැති උමුත් උගන්නනවා.
අනේ කොල්ලෝ එතකොටවත් ඒ පොත අච්චු ගහන කොල්ලෝ ඔක්කොම කියවලා ඉවරයිලු පොත. ඒ පාඩම කියවලා ඉවරයි. ඉතින් අර නෝන මාතර කේන්ති ගිහිල්ලා. කේන්ති කියලා කියන අපරාධමේ අධ්‍යාපන කටයුතු සංඝයා ගාව ගන්න හොඳ නැහැ. සංඝයා කියනවා මොනවාක්වත් නැතුව හොඳ ලස්සනට මේ ලිංගික විද්‍යාව උගන්වන්න ඕනේ එහෙම තියන අයට මේ නැති අයට ඒක මේ ළමයින්ට වෙන මොකුණු හරපයක් වෙනවනේ කියලා. ඉතින් ඉස්සරහට යනකොට ඒක කරන්න දෙයක් නැහැ. මේ සතර අගති උගන්වන්න වෙනවා මිනිස්සුන්ට. ඒව නිකන් මේ කටු ගහේ කටුල් කරන වගේ දේවල්. සරුවචනාංශේ නෑ ඉතින් පාවොක්සයිඩ් එකේ ක්‍රමී කරනකොට සෑහෙන දුරට ගියාට පස්සේ පාවොක්සයිඩ් අකුසල කර්ම අකුසල ධර්ම භාවනා කරලා බලන්න ඕනේ කිව්වා. දැන් අපි දන්නවනේ සෝබන චෛසික අසෝබන චෛසික කියලා જાති දෙකක්. ඉතින් ඒක සතිය දාලා තියෙන සෝබන චෛසිකයකට. ඒකත් මට සැකයි. සතිය කියන්නේ චෛතසිකයක්. ආය සෝබන අසෝබන කියන්නේ අපි දානනවනේ. අසෝබන චෛසික භාවනා කරන්න ඕනේ කිය. ඒ කියන්නේ මේ කක්ක ඉඹල බලන්න ඕනේ කිය. ගන්ධද කිය. ඉතින් ඔය කතා කරපුවාම ඒක චෛසික කාණ්ඩ කියවන මම මුලකම් පරිවර්තන කරලා පස්සේ මම පන්දිස්වාංශ ගාවට ගිහලා ඇහුවා. අවසරයි ස්වාමීන් වහන්සේ මෙන්න මේවයි මේ පුත්‍රජානනාංශ මේ අමෝරාවෙන් තමයි මේ හොඳ ටිකවත් පුරුදු කරන්න හදන්නේ. මේ අකුසල ධර්ම අකුසල චෛසික භාවනා කරලා බලන්න ඕනද කියලා. නෑ ඒවට උත්තර දෙන්න මට පුළුවන් කමක් නෑ. ඒක චෛසික ධර්ම කියන්නේ බුද්ධ විෂයක්. අපිට ඒව ගැන මුකුත් කියන්න ඕනේ නෑ. කියලා එමීට ඒ කියන්නේ ආන්දා ප්‍රතිපත්තිය දාලා පැනලා ගියා. පස්සේ මේ සාමණේර යෝගාවට ගියා ධම්මික හමුතු ගාවට මම කළා සයිඩ් මේ ප්‍රශ්නේ දැම්මා. සයිඩ් මෙන්න මේ විදිහට ගෙරුවේ මම ඔබ වහන්සේගෙන් අහනවා මේ තියෙන අකුසල චෛසික භාවනා කරලා බැලිය යුත්තක් තියනවාද කියලා. එතකොට ඉතින් ළඟ හිටිය තවත් එකෙක් තිවුරු අරපෙකේ උට කියනවා ලංකාවේ මිනිස්සෙකුට මොනවද ආවුනොත් අඩියටම යනවා අපිට උත්තර දෙන්න බෑ කිව්වා මේ ප්‍රශ්න වලට. මම ඔබ වහන්සේලාගේ හාමුදුරුවනේ තමයි කියන්නේ කරලා බලන්න ඕනේ කියලා. අකුසල චෛසික භාවනා කරලා ඒකේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන බලන්න ඕනේ කියලා. නෑ අකුසල ධර්ම පහළ වෙනකොට දැනගන්න අකුසල ධර්මයක් කියලා ඕක කරලා බලන්න දෙයක් නෑ. ඉතින් අන්නේ වගේ මේ සදාචාරයත් එක්ක සම්බන්ධ වෙනකොට විනයත් එක්ක සම්බන්ධ වෙනකොට මේ මොනවද මේ අගති ධර්ම ඒව කාටවත් වළක්වන්න බෑ තියෙනවා. ඉතින් ඕකට වෙනම විශ්වවිද්‍යාල දාලා අගති උගන්වන්න පාඩම් පන්ති තියන්න ඕනකම නැහැ. තිබ්බොත් ඒ පාඩම් පන්තියේ ගුරුවරයාටත් අගතිය සිද්ධ වෙයි. දා ගෝලයන්ගේ. ඒ තරම්ම මෙවුවා මේ බලින රිලුන්ට ඉනිමම් බඳිනවගේ වැඩ. උඩගෙඩි දෙන්න හොඳ නැහැ. හැබැයි මෙහෙම කෙලියක් හිතේ තියෙන බව දැනගන්න ඕනේ. ඒකයි මේ පොත්වල තියෙන්නේ. ඒව මේ අහවල් ළඟදී මේකයි කියලා නිදර්ශන ගෙනහැර පාන දෙයක් නෑ. ඒක සාමාන්‍ය දැනුමකට එන එකක්. ඉතින් ඒක නිසා මේ ගුරුවරේ ගෝලයකට කියලා දෙනකොට ඒ පරාජික ධර්ම වුණත් මේ විනය පිටකේ කියනකොට ගුරුවරයා නිතරම වටහත් අතේ තියාගෙන ඉන්නවලු. ගෝලයාට ගුරුනාංශික මුහුණ පේන්නේ නැති වෙන විදියට. බුරුමේ හාමුදුරුවෝ මේ වටහත් තියාගෙන කියලා දෙනවා. සංඝාශේෂ කියලා දෙනකොට ගොඩාක් ඒ වගේ ඒ අකටයුතු දේවල් සිද්ධ වෙච්චවා විනීත වස්තු කියලා වල තියෙන්නේ වෙච්ච නැති එකක්වත් අතහැරලා නැහැ කියලා තියෙනවා. එකක්වත් හිතලා කරපුවා නෙවෙයි. දාලා තියෙන. ඉතින් ඕක ගන්නකොට වටහත්තක් තියාගෙන. දෙපැත්තෙන් දෙන්නේක් වටහත් දෙකක් තියාන පවන්සලනවා. මේ මොඩස්ටි අරසාව පිළිබඳ නැත්නම් ආසා කියන විදිය සමාජ ධර්ම ආරසා කරන්න ඒ වගේ දේවල් කියලා දෙන්න ඕනේ. ඒවා වෙච්ච දේවල් ඒ වෙනදා ප්‍රොසීඩින්ග්ස් ඉස්සර උසාවිය ඇහිච්ච නඩු ඉතින් අලුතෙන් අවුගන්නන්න දැන දැන් ඔය පිටරටවල වල හදන බ්ලූ ෆිල්ම්ස් හරි මෙහෙම ඒව අරගෙන එකෙන් අලුතෙන් කාම දනවන්න හදලා තියෙනවා. ඉතින් ඒව කාම දනවන දේවල්. ඒව උගන්නන්න දෙයක් නැහැ. ඒව ඉතින් සාමාන්‍ය දේවල් ඒව මගාරවල මේ සතියයි උගන්නන්න ඕනේ. ඒක ප්‍රතිස්ථාපනය කරන අගතියකටපත් නොවන චෛතසිකය. මේ සතියේ තියෙන වටිනාකම ඕනේ අගතිගාමී කෙනෙකුට චිත්තක්ෂණයක් බුද්ධ විඳින්න පුළුවන්. මම නැවතත් කියනවා. කොච්චර අගතිගාමීකට වුණත් අම්මා මරපු කෙනෙකුටත් හරි කමන්නේ නැහැ. ආනන්තරිය අකුසල කර්ම කර කාට වුණත් චිත්තක්ෂණේ සතිය ගන්න පුළුවන්. ඒක නෑ කියන්න බෑ. නෑ කියන්නත් එපා. ඉතින් ආර කැමතිට ඔන්න ඔයා හිටිය අගතියව දන්නවා. දැන් ඉන්නේ ඒක නිසා විඳගෙන මෙන්න බයන්ට සතියට යන්න පුළුවන්. ඔයා කොච්චරක් පෞරුෂත්වයක් දීලා මේ අගති චිත්ත වීදියේක අගති විරහිත සතිය මුණ දෙනවද? ඒකට කොච්චරක් සැදී පැහැදී ඉන්නවද? කොච්චරක් සටනට වාසිබස් කියාගෙන සටන් පාට කියාගෙන සතිය පැත්තට යනවද කියලා බැලුවොත් හරීම සෝචනීයයි තත්ත්වේ. හරීම සෝචනීයයි තත්ත්වේ. අපේ හිත වච්ච චපලයි. අපේ හිත අර තරම්ම අගතිය නැති කරන දේවල් දන්නේ කියන්න බෑ. දැනගෙනත් අර ඇබ්බැහියට ඒව තමයි ඇබ්බැහි කියන්නේ. අගතියට තමයි යන්නේ.
ඉතින් අගතිය දිගේ ගතියක් තියෙනවා. ඒ පාරේ කාගෙන මේ අගති විරහිත කෙලින් ගමනේ අනන්තය දක්වා යන ගමනේ ගමනක් නැහැ. ඒක සාපේක්ෂ නැහැ. ඉතින් එන අජටවකාශයට යානෙක ගියාම තමයි යනවද නැද්ද කියලා දැනගන්න විදියක් නැහැ. මොකද පහු කරන දෙයක් නැහැනේ. ඈත තියෙන ග්‍රහ වස්තු පේන්නේ. ඒකට සාපේක්ෂව කියන්න බෑ. දැන් ඉරදියා බලහින්නට අපි කරකෙමින් ඉන්න බව අපිට තේරෙන්නේ නැහැ. ඒ තරම් ඈතයි. ඒ නිසා අජටවකාශයට ගියාම පහු කරන දෙයක් නැහැනේ. දැන් කෝච් එක යනකොට නම් දෙපැත්තේ දේවල් පහු වෙනවා තේරෙනවා. අජටවකාශයට ගියාම තමන් වටේ තමන් කරකිනවට දැනගන්න බෑ. යන්නෙත් කරකි තමයි. මොකද මේ ශරීරෙ මෙහෙම තියන්න බෑ. තිබ්බොත් ලෙඩ වෙනවා. ඉතින් මේ ෂට්ලේ කරකින තේරෙන්නේ නැහැ. ඒ වගේම මේ යනවද නැද්ද කියලා තෝරන්න බෑ. ඒකට අනන්තයට යන ගමනේ ගමනක් නැහැ. ගමනක් නැහැ කියන්නේ සාපේක්ෂව පහු කරන දෙයක් නැහැ. යන්නේ নিরপেক্ষ ගමනක. ඉතින් එහෙම යන්නේ හැම වෙලාවකම මතකෙට හිටින්නේ අපි. එහෙම යන්නේ හැම වෙලාවෙම සංස්කරණේ වෙලා නැහැ මොනවාක්වත්. එහෙම යන්නේ හැම වෙලාවෙම විඳලා නැහැ මොනවාක්වත්. වේදනා සංඥා චේතනා නිකම්ම අහෝසිලිට අපිට පේන්නේ අල්සයිමර් ආවා, සිහි නැති වුණා, මීමැස්මොර හැදුනා, මොකදෝ වුණා වගේ. ඉතින් ඒකට බයක් තමයි සෞඛ්‍ය විද්‍යාව උගන්ලා තියලා තියෙන්නේ. නිවනට බයක්. එහෙම නැතුව මේ ඉන්ද්‍රිය ධර්ම වලට සියදිනස ගැනීම. ඒ නිසා අගති විරහිත දෙහි හරිම පාළුයි. හරිම නීරසයි. ඉතින් අපි මේ භාවනාව උනත් රසවත් කරන්න හදනවා. සිත් ගන්නාසුළු තත්ත්වයකට කරන්න හදනවා. ඉතින් කරනකොටම ඒක ඉතින් අර මේ නාකි ආච්චම්ම කෙනෙක් හැඩ වැඩ කරලා මනමාලියක් කරන්න හැදුවා වගේ. ඒ ආච්චි ගතිය හොඳයි. ඒ නිසා මේකේ ආලවට්ටම් දාන්න දෙයක් නැහැ, සුගර් කෝටින් දාන්න දෙයක් නැහැ, සුගර් දාන්න දෙයක් නැහැ. මේ තියෙන විදිහට කනවයි කියන එක තමයි සුද්ධ විශ්වාසක විපස්සනාව, ශුෂ්ක විපස්සනා කියලා එකට කියන්නේ. ඒකට කියන්නේ dry insight කියලා. හරිම වේලි. කණ්ඩම බෑ. ඒ නිසා මොකක් හරි රසමස උලක් දාන ගතියක් දාගන්න. ඉතින් මම හිතනවා මං කෑ ගැහුවා ඇති කියලා. මේක සම්බන්ධව හෝ නැත්නම් තමන්ගේ භාවනා සම්බන්ධව හෝ එහෙනම් මේ ගැන විවේචන හෝ සාකච්ඡා මාර්ගයෙන් සාකච්ඡා ස්වරූපයෙන් ඉදිරිපත් කර වෙන්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා මම සාදර වෙනවා ධර්ම සාකච්ඡා විවෘතභාවයටපත් කරනවා. අවසරයි සායනහන්සේ අර කියන්නට යෙදුනා මේ අර අශෝබන චෛතසික ගැන ඊට පස්සේ යම්කිසි ආයතනයක ඒ අශෝබන චෛතසිකත් භාවනා කරන්නට අවශ්‍යයි කියලා එහෙම සඳහනක් කිව්වා සායනහන්ස මේ අපි දැකලා තියෙන විදිහට සායනහන්සේ අශෝබන චෛතසික ඒ වගේම ඒ ඍණ දේවල් සායනහන්සේ ඒවා අවශ්‍යයෙන් බලන්න ඕනේ ඒක નિરાයාසයෙන්ම ඒකට කිඳා බහින ගතියක් තියෙනවා මනුෂ්‍යය තුළ. ඒක හන්දා ඒක නිකන් දැනගත්තාම අර ටික ඔක්කොම දැනගන්න පුළුවන් වෙනවා. ඒ පොසිටිව් දේ එහෙම ධනාත්මක දේ තමයි හරි අමාරු දැනගන්න. ඊට පස්සේ මේක ගැන මම ප්‍රශ්න අහන්න මේ ප්‍රකාශ ඉදිරිපත් කරනකොට මට මතක් වුණා. ඒ වගේම සයන දැන් ඔය අඟුලිමාල චරිතය එහෙම නැත්නම් සන්තති චරිතය ගත්තාම ආලෝක යක්ෂයා ඒගොල්ලෝ ඒ කියන්නේ සදාචාරයකින් තන ඉඳලා නැහැ. ඒ විසමාචාරයේ ඉඳලා එනට ඒ සදාචාරවාදියාට වැඩිය කලින් ඒගොල්ලෝ සත්‍ය දකිනවා. ඒකෙන් සනස මේ මම ඒ කියන්නේ මහාන වෙන්න කලින් එම ලොකු සදාචාරවාදියෙක් නෙමෙයි ටිකක් මම බොහොම ටිකක් නරක වැඩ කරා. අඩප්පුලියේ දාවතුරාගේ පරට්ටේ. ටිකක් සනස ලොකුවට නෙමෙයි පොඩියට. සනස එතකොට ඒ මම ආශ්‍රය කරපු මිනිස්සුත් මම බැලුවා හොඳට සායනහන්ස ඒ මිනිස්සු සදාචාර විරෝධී මිනිස්සු. එනට ඒගොල්ලන්ට හරියට දෙයක් අහුනොත් එහෙම අර සායනහන්ස කිව්වාගේ විනිවිදගෙන යනවා. පතුලටම ගිහිල්ලා බලලා ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට පුදුම විදිහට grasp කරන්න පුළුවන් ඒක. ඊට පස්සේ දැන් අර ස්වාමීන් වහන්සේගේ අවසර ඇතුව අපි පොඩ්ඩක් මේ සතිය අපි දන්න මට්ටමින් කියලා දෙන්න හදනකොටත් ඒ සදාචාර විරෝධී මිනිස්සු සදාචාර අයට වැඩිය විශාල වශයෙන් මේක අල්ලන ගතියක් තියෙනවා. ඉතින් මේක මට හැමතිස්සෙම ප්‍රශ්නයකුත් නෙමෙයි උත්තරයක් වෙලා තියෙනවා මට පෞද්ගලිකව. ඉතින් සායනහන්ස කියන්නට යෙදුන හන්ද මම නිකන් පොඩි සලකුණක්
ඉදිරිපත් කරන්නයි ගත්තේ. ඉතින් මෙන්න මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න වටිනවා කියලා හිතනවා මට හිතෙනවා සවසරයි. ඉතින් ගුරුවරයා කඩපුලියෙක් න හරි ෂෝක්. එන හොඳ ටීචින් ටෙක්නික් ටික ගන්න කඩපුලියෙක් වෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒකයි ටියුෂන් මාස්ටර්ස්ලා ඔච්චර දක්ෂ වෙලා තියෙන ওই විභාගෙන් පෙල්. උගන්නන්න දන්නවා. උක ෆස්ට් ක්ලාස් ගත්ත කිසි කෙනෙක් රිසර්ච් සෙන්ටර්ස් වලට ගන්න නැහැ දැන්. ඔය ෆස්ට් ක්ලාස් ගත්ත එක කාමරයක ඉඳන් උගෙනගෙන විතරනේ දන්නේ. ඌට කිසි ප්‍රායෝගික දැනුමක් නැහැ. ඌට තේරෙන්නේ නැහැ රිසර්ච් ෆීල්ඩ් එක ඇග්‍රිකල්චර් ශාස්ත්‍රය ගන්න බෑ. සෙකන්ඩ් අපර් එක හොඳයි. සෙකන්ඩ් ක්ලාස් එක හොඳයි. තර්ඩ් ක්ලාස් ගන්නෙත් නැහැ මොකද ඒක අපි වගේ උන් වැඩක් නැහැ නේ අරගෙන. මේ ගන්නේ ෆස්ට් ක්ලාස් මග අරිනවා. ඉස්සර ගත්තේ බොහොම ෆයිට් එකක් තියෙන ෆස්ට් ක්ලාස් කට්ටිය ගන්න. වැඩක් නැහැ ඌ මැට්ටෝ. උන්ට නරක දන්නේ නැහැ නේ. වැඩ නැහැ. ඒක ලෙඩක් ආවම ලෙඩේ කරන්න දන්නේ නැහැ. ඌ සයිපු සම්පන්න ගහගෙන කියයි. වැඩක් නැහැ නේ ඌගේ. ලෙඩක් ආවම ගහට මොකද කරන්න කියලා ඌ දන්නේ නැහැ නේ. අන්න ඒ වගේ ඒ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කරලා තියෙන මේ දක්ෂයෝ ඔක්කොමලා පුදුමාකාර කඩපුලියෝ. අපේ විනයද ඇවිල්ලා තියෙන එක තැනකට මට මතක නැහැ ඒක විනයෙම සඳහන් වෙන අටුවාවේ ඒ ස්වාමීන් වහන්සේගා විතරයි විනය උගන්වන්නේ. හැබැයි කිසිම විනයක් රකින්න නැති ඔක්කොම දන්නේ හාමුදුරු වින්තරක් වෙච්ච එක හාමුදුරු කෙනෙකුට ගිහිල්ලා තියෙනවා රෝහණේ හිටපු හාමුදුරු කෙනෙකුට. ඉතින් හොඳ විනයගාරක ගුරුනාථ කෙනෙක් කියලා තියෙනවා අසෝලා ගාවට ඵලය ඉගෙන ගනින්. හැබැයි මේ කියන දේ අහපන් අහපු දේ කාටවත් එහෙම කියන්න එපයි කියලා. කරන්නෙම සම්පූර්ණ විනය කඩන එක. කිසිම චර්යාවක් නැහැ. හැබැයි කියලා දෙන්න පර්ෆෙක්ට් කියලා දෙන්න දානවා. ඉතින් ඒක නිසා නෙළුම පිපුණාට මඩේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. අම්මා වෛශ්‍යාවක් වුණාට දරුවට අම්මට ප්‍රේම කරන්න බැරි කමක් නැහැ. අම්මා දිගටම වෛශ්‍යාවක්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අම්මගේ වෛශ්‍යාගතිය නිසා මිනිස්සු කියනවා ඔය අම්මට මේ පරවේශී ඔකට උදව් කරන්න එපයි. ඉතින් අම්මනේ වේශී වෙලා තියෙන්නේ. මම අම්මගේ දරුවා. ඉතින් මට අම්මගේ මගේ සම්බන්ධතාවට ඒක බලපෑමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ අගති ගති මේ දන්න මනුස්සයාට අගතියක් නෙවෙයි. ඒක ඇත්තටම නිදර්ශන කියලා අපි පෙන්වන්නෙම අගතියක් තමයි. රූපකයක් නිදර්ශනයක් ඒ වගේ තියෙන ඒ වගේ දෙයක් තමයි. එතකොට හරි රසයිනේ භාවනාව. ඒ කියන්නේ කියන කතාව. ඉතින් ඒක නිසා අපිට හුඟක් උගන්ලා තියෙන හොඳ ගුරුවරු නැත්නම් අගතිගාමි නොවන ගුරුවරු හොඳ පෙන්ලා දුන්නට නිදර්ශනේ අපිට පෙන්ලා දීලා හොම්බට තමලා අන්නලා කියලා දෙන්න පුළුවන් අගතිගාමියෙකුට තමයි. එයා දන්නවා උඹට විතර නෙවෙයි මම මේක හොඳට කාලා තියෙනවා. මට මෙහෙම මම කරලා තියෙනවා. මේ තරම්ම කඩප්පුලියෙක්. ඒ නිසා මට හොඳ කෙනා හොඳයි කියන්නේ එයාට වැඩි මට තේරෙනවා මේක. එදිට මොකද්ද කර්මයකට මං ඉන්නේ අර ඒ ග්‍රහණේ මං ඉන්නේ බන්ධනේ. නැත්නම් උඹට එහෙම වෙන්න ඕන කම නැහැ. උඹට පුළුවන් මගෙන් හොඳ පැත්ත අරගන්න. එහෙම කරනකොට ඒ ගුරුනාංශේ ඒ තමන් අමන කඩප්පුලි නොකෑමන පරට්ටයට හොඳට ගෝලිය හදන්න පුළුවන්. එයා ඒ ගෝලයන්ට වඳින සයිස්. එදෙන්න මට හොඳ නරක දෙක තේරෙනවා කියලා දෙන්නත් වෙන්නේ හැබැයි කරන්න බෑ. මේ ගෝලයාට මගේ තියෙන හොඳ නරක කියලා දෙන්න පුළුවන් ගැති වැඩ ගන්න පුළුවන්. උගේ චරිතය කෙලෙසිලා නැහැ. උට හදාන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැරවින් ලක්ෂයක් තමයි මේ කොරෝනා කියන්නේ. මේ අද තියෙන තාක්ෂණයේ කෙලවෙලා තියෙන වෙලාවේ අපිට මේක දිහා බලන නරක විතරක් දකින්න මේක හොඳ තියෙනවා. මේක හොඳට පේනවා වැරදි කරන මිනිහට වරදි නැහැ ඇති. ඒක වැඩි කෑ ගහන්න නැතුව ඉන්න මනුස්සයට ජාම බේරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකක් තියෙනවා වැරදි දැකලා කරබනින්න බැරි මනුස්සයත් වැරදි කරුවා වගේම වැරද්දට අහු වෙනවා. මම නැවතත් කියනවා වැරද්දක් දැකලා කෑ ගහන්න නැතුව නොදැක්කා වගේ ඉන්න බැරි මනුස්සයෙ ඉන්නවනේ ඌත් විඳවනවා. ඒක තමයි මේ ජනමාධ්‍යකාරෝ දැන හෝ නොදැන මිනිස්සු අමාරු වෙදාන්නේ. ඔය ඕන දෙයක් අහලා කරබනින්න ඉන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරුවෝ සාක්කි. මොකට ඇස් පහක් තියෙනවා. ඇස් පහක් තිබුණත් බාගෙට දඩවන් නෝදන තින්ගලනා මෙත් කරුණා මුදිතා දහරා. තෙමා අද ගලා යන ඒ අඩවන් නෝ දෙනෙත බණ්ඩ ඕකන බිජිපිලිම කපලා තියෙන හැටි. උඩින් ඉඳලා බලනකොට ඇද්දක වහගෙන ඉන්නේ. යට කියලා බලනකොට ඇද්දක අරගෙන ඉන්නේ. කිට්ටුවට එන්න එපා උඹ පේනවා. ඇතටලා හිටපන් කියලා කියනවා. කිට්ටුවට එනකොට උඹ පේනවා මට. එයාට පේනවා ඇද්දක අරගෙන ඉන්නේ කියලා. ආනන්ද පයා කියලා ඒ බගාන් වල තියෙනවා චෛත්‍ය කඩන්න බැරි වෙලා තියෙනවා. ඒකේ බුදු හිටි බුදු පිළිමේ සෑයන උසයි අවකරණ කිලෝමීටර උසයි ඒක අඹපු එක. ඒකේ ඈතින්ලා බලන්න බුදුහාම වෙලා ඉන්නවා. ළඟට එනකොට මුණ ඇද කරගෙන ළඟට එනකොට තරහ වෙනවා. යම් මට්ටමකින් මෙහාට එනකොට එන්න එපයි කියලා කියනවා.
ඈතට ගිහිල්ලා මයි දිහා බලලා ඵලයක්. ඉතින් යන ගයිඩ් කියනවා ඔන්න මෙතන ඉඳලා බලන්න මෙතෙන්ට යනකම් දැන් බුදුහාමර hina වෙලා වගේ නෙපෙන්නේ. ළඟට එනකොට මූණ අට කරගෙන රෙද්දක් අසරින් ගන්න එනවද කියලා වගේ බණ කියනවා බුදුහාමර. ඉතින් ඒ වගේ තියෙනවා මේ මොකද්ද ඈත ඉඳලා බලනකොට හරි ගුණවත් ඒ කෙනා. හරිම වැඩි වචනෙට යන්න එපා. ඒක නිසා බුදුමහසයන් කියනවා මේ මම ඔයගොල්ලන්ට කියන්නම් මම කියන දේ කරන්න හරිද? හැබැයි මම කරන දේ නම් කාටවත් කියන්න එපා. මම කියන දේ හරියටම කරපන්. ඒ මම කරන දේ එහෙම කාටවත් කියන්න එපා. ඒ සංඝ ජෝක්ස් කියලා වෙනම පොතක් තියෙනවා. ඒ අවුරුදු දැන් 1000කට වැඩි වයසයි පරිවර්තන කරන්න අමාරුයි. මම එකපාරක් ගෙනලා උත්සාහ කරලා සාමාන්‍ය පුරුමෙන් දැනගන්නත් බෑ. මං කියන දේ හරියට අහපන්. හොඳ මං කියන දේ කරපන්. හැබැයි මං කරන දේ නම් කාටවත් කියන්න බෑ. උඹත් සවුත් වෙනවා මහත් සවුත් වෙනවා. ඉතින් දක්ෂයා කරන දේ ගුරුනාංශ කියන දේ කියනවා මිසක් කරන දේ කියන්නේ නැහැ. ඌ දන්නවා කිරෙන් මේ වතුර වෙන් කරගෙන බොන හැටි. මේ මෙච්චර ගුරුනාංශ දැන් ලංකාවේ ලියවිච්ච පොත තමයි හේවණලියදී මිනිස්සු කියන එක. ඒකේ ගුරුනාංශලාගේ තියෙන ඔක්කොම විශේෂයෙන් තමන්ගේ ගුරුනාංශිකේ ඇද පෙන්නවා. මෙවන් සැපෙනුවෙන් හරි ලස්සනයි. බය හේවණල්ල බලන්න හරිම චපලයි. ඉතින් මේ ලංකාවේ සාහිත්‍යයේ ඒ ගුරුනාංශික වැරදි කියන්නේ පටන් ගන්න යුගයක්. දැන් ඒව ඇත්තෙම නෑ. මොකක්වත් පෙන්වන්නේ නෑ. ඔක්කොමලා දකින්න බැරි දේවල් මතු කරලා පෙන්නන එක තමයි YouTube වලින් කරන්නේ. හරිම තුච්චයි ඒවා. කිසිම ගැඹුරක් නෑ ඒ වගේ. නම සර්වඥාන්සේ පෙන්න තියෙන්නේ අඳුරු වලාකුළ බලන් දෙපා රිදී රේඛා විතරක් බලපන්. සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපටි විජ්ජන්තස්ස. මහන්නේ මේ තියෙන හොඳ පැත්ත විතරක් බලපන්. සුභේ පරම කරගෙන ඵලයන්. ඉතින් සුභේ කියන්නේ නිට්ටය සුඛ සුභ. එيشා මූල කර්මස්ථානේ නිට්ටය වශයෙන් බලපන්. සුඛ වශයෙන් බලපන්. සුභ වශයෙන් බලපන්. ආත්ම වශයෙන් බලපන්. මූල කර්මස්ථානේ පිට දේවල් ඒ විදිහට බලන්න එපා. ඉතින් එතන බ්‍රේන් වොෂ් එකක් නේ තියෙන්නේ. මනස යෙදවීමක් නේ මානසිකයි. ඕ එහෙම තමයි. සමන්ති කියන්නේ එහෙම. ඊට පස්සේ මූල කර්මස්ථානේ තනිච්ඡන් දුක්ඛං අනත්තම් බලපන්. එතකොට විපස්සනා. ඒ විපස්සනාට යනකන් මූල කර්මස්ථානේ බලන්නේ අගති විරහිතව. නිට්ටය සුඛ සුභ ආත්ම. මූල කර්මස්ථානේ පිට සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ. ඒකයි අපිට හිත පිට ගියාම කනගාටු වෙන්නේ. අපේ හිත තත්ත්වගත වෙලා. විපස්සනාට ගියාට පස්සේ ඒකට එතෙන්ට එනකන් ගොඩ වෙන්න උදව් කරපු මූල කර්මස්ථානයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි. ඉතින් ඒ කොතනදීද මූල කර්මස්ථානේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින්නේ කොතනදීද මූල කර්මස්ථානේ නිට්ටය සුඛ සුභ දකින්නේ කියන එක තේරුම් ගන්න කෙනෙක් නැහැ ලෝකේ. කියන්නේ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන හැටි ගියර් එක කවුරක්වත් දන්නේ නැහැ. සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන හැටි. සමහරට টොප් එකේ ඉඳලා ආයෙ තර්ඩ් එකට දාන්න වෙනවා. බර ගියර් එකට. ඉතින් ඕක දන්නේ නැත්තම් ගියර් බොක්ස් එකක් වැඩක් නැහැ නේ. දැන් ඇත්තටම දැන් වැඩක් නැහැ තමයි දැන් ඔටෝමැටික් ක්ලච් එක ආවට පස්සේ දන්නේ නැහැ කවුරක්වත්. ඒව යාම සින්ක්‍රොනයිස් කරලා දා ගන්නවා. නමුත් මේ අගතිය සහ ගතිය දෙක බලනකොට අගතිය දැනගෙන නොගෙන සිටීම තමයි ගුරුවරයා වැරදි වුණත් ගුරුවරයා ගන්න තියෙන ටික ගත්තා. දොස් කියන්නේ යන්න එපා. කියමුනේ ගුරුවරයාගේ කීර්ති නාමයට හානිනවා. උඹ ගැන වුණත් අනික් කට්ටිය දොස් කියනවා. ඒක නොකියවට ප්‍රශ්න නැහැ. මොකද හොඳ පැත්ත වැඩි. ඉතින් හොඳ පැත්ත විතරක් බලනවා නම් අඟුලිමාලෙක වුණත් දේවදත්තගේ වුණත් ඒ ගත යුතු කාරණා ටිකක් තියෙනවා. නැත්නම් මේ ත්‍රිපිටකයට එන්නේ නැහනේ. සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් නා. ඉතින් ඒ හැම කෙනාගේම තිබිච්ච ඒ වහා තේරුම් ගන්න පුළුවන් ගතිය බුදුහාමරෝ හුවා දක්කලා නැහැ. හොඳට ත්‍රිපිටකය ගැන බලනකොට පේනවා ඒකේ වැරදි කරපු අයට ධර්මයේ තේරුම් ගැනීම හැකියාවේ වැඩිකමක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලා මේකක් හොයා ඉඳලා තියෙනවා. කියලා දීලා නැහැ කවුරක්වත්. කියලා දීලා තියෙන්නේ මල් පූජා කරපන් පින්කම් කරපන් කියලා. ඒ මනසට ඒව හරියන්න බෑ. මනසට මේ අනාත්ම ධර්මෙම කියන්න ඕන. ඒ කියපු ගමන් ටක් ගාලා අල්ලනවා. ඉතින් ඒක නිසා මේක ගල්දිව පණ්ඩිතසාංශ කිව්වලු මේක මේ වාට්ටුවක් වගේ මේකට එන හරියක් එන්නේ ලෙඩ්ඩු තමයි. ඉතින් ඒ කට්ටියට උපස්ථාන කරගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ කියලා. හොඳ මිනිස්සු ඉන්නේ නැහනේ. ඕනේ නැහනේ හොඳ මිනිස්සු මොකටද හදන්නේ. කඩප්පුලියමයි ගන්න ඕනේ. හොඳට ඔය අනින ගොන බර අදිනවා. මේ අනින් නැති ගොන කරත්තේ බර අදින්නේ නැහැ. ඔය අවංක මිනිස්සුන්ගේ කවදාකවත් වැඩක් ගන්න බෑ. ඒක ධම්මනිසන්ති හැමෝම ලියලම තියෙනවා. මේ සාධාරණ මිනිහා කම්මැලියා. කඩප්පුලිය බර අදිනවා. අවුච්චිලා කුට්ටි කඩ ගන්නවා. ඉතින් ඒ වයින් තමයි මේක අදලා තියෙන්නේ. සාධාරණ මිනිහා කවදාකවත් වැඩක් ගන්න බෑ. ඌ
ඌ අරුවට කියලා දෙන්නේ නැහැ මේ අසාධාරණ නේ මේ කරන්නේ කාර්යය මේකේ කන රත් වෙන ගානේ යකෝ මේ වැඩේ කරපම් අපිට ගාණක් ගෙවන්න. හරි. ඌ එනකොට බඩු ටිකක් අරගෙන ගාණත් යන පැනලා ගිහලා. ධම්මේ දැන් හොඳටම දන්නවා මේ මිනිස්සුගේ වැඩ ගන්න හැටි. මොකද යත් ඒ જાති වෙන්නේ නැති. බෙන් රත්තරන් බිස්නස් කාර්යයන්. ඉතින් ඒක න්‍යාය ධර්මයක්. ඒක පිළිබඳව කනගාටු වෙන්න යන්න එපා. ඒ අගතිය දැනගෙන අගතියටපත් නොවි ඉන්නවයි කියන එක වෛශ්‍යාවගේ දුවක් පුතෙක් වුණාට සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන අම්මා වෛශ්‍යාව බව දන්න ප්‍රශ්නයක් නැහැ. ඒක මේ තමන්ගේ කීර්තිරාවයට බලපාන්න. ඒ වගේම අර ඔය කියන්න උත්සාහ කරන විදිහට ඒ කඩප්පුලියන්ට මේ නායකව නටන නාටක හොඳට තේරෙනවා. මේ සදාචාරය කියලා කරන පිස්සුව ඒ මිනිස්සු මායින් කරන්නෙම නෑ. මොකද ඒක දන්න රංගපෑමක් මේ සදාචාරය කියන්නේ කියලා. ප්‍රകൃතිය නෙවෙයි. ඒ මිනිස්සු ප්‍රകൃතියේ ඉන්නේ සදාචාරයට ගරු කරන්නේ නෑ. උ සාවිට යන්න ඕන යන්නලාස්ති. වෙන කෙනෙකුනොත් හිරගෙදරුණත් යන්නලාස්ති මායින් කරන්න බෑ. උන්ක මායින් කරන්නේ නැහැ. ඔය නීචයට මායින් කරන්නේ නැහැ. ඉතින් එහෙව් මේ නීතිය මායින් කරන්නේ නැති මග මොකද කියන්නේ මේ මම් පහරන්නෙක් අනිවාර්යයෙන්ම රාජ්‍යයට අනුග්‍රහය පිණිස රජ කෙනෙක් පත් කරගන්නවා. මම් පහරන්නෙක් අනිවාර්යයෙන්ම ඉන්න රජුරවන්ට අනුග්‍රහ කරන්න. උපදේශකෙක් වශයෙන්. වෛශ්‍යාවකුත් ඉන්නවා. මේ තුන්දෙනා රැයට එකට ඉන්නේ. මම් පහරන්නයි වෛශ්‍යාවයි රජුරෝයි. මත්පැන් සාදේ තමයි එකතු වෙන්නේ. ඉතින් කවුරු හරි මං පහරන්නෙක් ගැන රජුරවන්ට දවස් 30 කියලා පෙස්සමක් ගැහුවයි කියන්නේ අසවල් පළාතේ මෙහෙම ඉන්නවා කියලා රජුරෝ රැයට කියනවා අන්න අර එකෙක් ඇවිල්ලා ඔබ ගැන කිව්ව පොඩ පරිසංගයන් කියලා. පරිසන්නේ මූගිල්ල අර පුතු දීපක මරනවා හෙට උදේ වෙනකොට. කොහෙන්ද ඔත්තු ඇවිල්ලා තියෙන්නේ? රජුරෝ බිවට පස්සේ ඌට කියනවා මේ අහවල් පැත්තෙන් උඹට විරුද්ධ පෙස්සමක් ආවයි කියලා. ඉතින් ඒ නිසා අපි ගිහිල්ලා රජුරවන්ට කියනවායි කියලා කියන්නේ. හොරාගේ අම්මයි පේන ඉල්ල තියෙන්නේ. ඉතින් රජ වෙන්නත් එපා. වැඩි ඇසුරු කරන්නත් එපා. ඇසුරු කෙරුවොත් රාජන්තපුරේට යනවයි කියන එක බුදුජානක කියනවා මෙන්න මෙච්චරක් ආදීනව සහිතයි. ඉතින් රජ කෙනෙක් නැතුව ඉන්න බෑ කියනවනේ මනුස්සයාට. මහා සම්මත රජ කෙනෙක් පත් කරගත්තට පස්සේ තමයි ඔය රාජාධිකරණය ප්‍රජාතන්ත්‍රවාදයයි ආවේ. නැතුව මනුස්සයෙට ඉන්න පුළුවන්. ඒකනේ ඒක අඤ්ඤගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියන ඔය නීති මුකුත් එපා. උඹ ගිහිල්ලා කැලයක් වුණ ගහටලා හිටපන්. ඒකේ තියෙන වෙනම නීතියක්. ඒකට කියන්නේ කැලෑ නීතිය කියලා. රාජනීතිය නෙවෙයි. ඉතින් අපි හිතනවා කැලෑ නීතිය ශිෂ්ට නැහැ. කැලෑ නීතිය මේ බයයි. සර්පියෝ ඉන්නවා. ඉන්ෂුරන්ස් නැහැ. වාහන නැහැ. ටෙක්නොලොජිස් නැහැ. ඉතින් මේ ඔක්කොම මහරසේනාවල් බව දන්නවනේ. ඔය කියන රක්ෂණයයි ඔය කියන තාක්ෂණයයි සේරම අපි සූරා කන්න හදපු දේවල්. ඒක දැනගෙන පාවිච්චි කරනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. කඩුවක් හොඳට කැපෙනවා ඒක කොපුවක දාගෙන තියාගෙන ප්‍රශ්නයක් නැහැ. කඩුවක් දෙනකොට කොපුවක් දෙනවා. ඔය නිකන් සාමාන්‍ය කැත්තක් දෙනකොට දෙන්නේ නැහැ. මොකද ඒකේ කැපෙන්න දෙයක් නැහැ. කඩුවක් දෙනකොට කොපුවක් දෙනවා. තියෙන කඩුව කොපුව දාගෙන එක තමයි මේ දැනුම ඇති කෙනා කියන්නේ. කඩුවටත් බයලා කොපුවටත් බයලා දඟල මනුස්සයට ශිල්පයක් දැනගන්න හම්බෙන්නේ. නමුත් කඩුව කොපුවකින් තොරව තියාගෙන හිටියොත් දැලිපිය හම්බෙච්ච බඳුරා වගේ කපා ගන්නවා. කඩුවට කොපුවක ඉන්නට කල් නැත යුඩරට ගින්දර පත්තු වෙලා කියලා තියෙනවා. කොපුවට දාන්න ඉස්සලා ගන්න වෙනවලු. ඒ තරම් මේ පරදේශක්කාරයෝ ඇවිල්ලා සිංහලයන්ට කරදර කරනවා. කඩුවට කොපුවක ඉන්නට කල් නැත උඩරට ගින්දර පත්තු වෙලා. දැන් මේ තියෙන කොරෝනා වලත් එච්චර කඩුව එළියෙම තියාගෙන ඕන ගමන් නැහැ. ඔය කොරෝනා කියන එක කිසිසේත්ම අලුත් එකක් නෙවෙයි. වනිකන් ජනමාධ්‍යෙන් පුම්බන දේවල් මිසක්කා බලන්නකො හෙට අන්තිමට ඕකේට යනකොට ඔයිට වැඩි හොඳ එකක් ගෙනත් දානවා දෙන්න. ඒසර කට්ටියට ඒක මතක නැහැ. වෙන එකක් එනවා. අපි මගේ මේ පුංචි අවුරුදු 70ට කීයක් සායම්බරු කෙලවිල්ලක් කෙලෙව්වද? ඔක්කොම සායම්බරු. එකට හරි මම මැරුණා නම් මං ඉතින් එහෙම කියන එකක් නැහැ. ඒ ඉතින් කෙලවිලා යනවනේ. මම කෙලවිලා ගිය දවසකට කියාවි ඕන්න කොට ගිහලා කේල් ගහට කොට උදාසේ කොට පැටලුණා කියලා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉන්නකන් තියෙනවා මේ තනිකර මනසින් හදාගත්ත ඒ මනසින් හදාගත්ත පිස්සන්ට සැලුට් ගහන අගතිගාමී වැඩෝවා. අගතිගාමීට අහුවෙන්නේ නැති කට්ටිය ඉන්නවනම් කිසිම කෙනෙකුට පචපතුරවන්න බෑ. කිසිම කෙනෙකුට ජනමාධ්‍ය හදන්න බෑ. ඒව බලන කන අපි තමයි ඒවට පොහොර දාන්නේ. අපි අගතිගාමී නොවුනට අගතිගාමී දේවල් මේ මිලදී ගන්නවනේ අපි. අපි දවසේ කියන්නේම භාවනාවෙන්තර හැම වෙලාවෙම අගතිගාමී බඩු මිලදී ගැනීමක් කරනවා. අපි හොය හොයා ඉන්නවා.
මේ කොයි බඩුවද චපල කියලා. වංචනික කියලා. ඍජු මාර්ග තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එහිනවා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලිඛිත වාර්තාවක් ලැබිලා තිනවා. ඒක ඉදිරිපත් කරන්න අවසරයි. හොඳයි. ස්වාමීන් වහන්සේ වාර්තාව ලැබිලා තියෙන්නේ මොරටුවේ ධර්මපාල කියලා මහත්තයෙක් ඉන්නේ ඩකානුවර කියලා ලියලා තියෙනවා. අතත් උස්සලා තියෙනවා අවශ්‍ය නම් කතා කරන්න. ලිඛිතව ලියපු මොකද්ද කියලා තියෙන්නේ මේ ධර්මපාල ලියලා තියෙනවා මොකද්ද කියලා තියෙනවා කියන්නේ? අතත් උස්සලා තියෙනවා ස්වාමීන් වහන්සේ වර්තමාන ලිඛිත ටික ඉදිරිපත් කරන්න ඉස්සලා. අවසරයි. මොරටුවේ ධර්මපාල ඩකානුවර සිට දිනකට පැය 3-4ක් පමණ භාවනා කරගෙන යන අතර සිකුරාදා දවස පුරාම කරගෙන යනවා. ගරු ස්වාමීන් වහන්සේ ඩකානුවර පැමිණි මා නගරයෙන් මිදී ගැමි පරිසරයකින් නිවසක් තෝරා ගත්තිමි. ගහකොළ සහ සිව්පාවා ගැවසෙන මෙම පරිසරය මාහට ශුන්‍යාගාරයක් විය. අඩි 30ක් පමණ සක්මන් මළුවක් සාදාගෙන සති 3ක් පමණ අත්දැකීම් ගෙනහැර දක්වමි. වාරක පැය භාගයක් පමණ සක්මන් භාවනාව කරගෙන යන අතරේ නිදිමත ගතියක් හා විසිවන ගතියක් එන නිසා ඒට සූදානමින් ගියෙමි. එවිට සක්මනේ විසිවන ගතිය සහ නිදිමත ගතිය මැඩගෙන ඉදිරියට යෑමට හැකි විය. පරිසරය අලුත් නිසා සිතුවිලි ගහන විය. ඒත් අදිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යෑමට හැකි විය. ලොකු ස්වාමින් වහන්සේගේ වදනට අනුව විශ්වාසයෙන් කරගෙන යමි. නිස්සරණ වනයේට හා ගෙදරට වඩා දැන් සක්මන සහ එදිනෙදා වැඩ කටයුතු වැඩිපුර සතියෙන් සිටින බවක් වැටහෙන අතර පරයන්කය අඩුවලාවක් කරන බව හැඟේ. පෙරමෙන් අත්දැකීම් අඩු වුණත් සතිය දිගට කරගෙන යනවා. පංචකාමයෙන් ආපසු සතිමත්ව ඒවා අඩු කරගන්න උත්සාහ කරනවා. කොරෝනා තිබුණත් ගෙයින් ගෙට ගොස් සතිමත් වීම ගැන යාළුවන්ට කියමි. ඒ සඳහා නිපුණත්වයක් ඇති අයෙකුගේ නම්බරයක් ලැබුණේ නම් හොඳයි. මම ඒ අයව සම්බන්ධ කරන්නම්. ඔබ වහන්සේගේ සහ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. වාර්තාවේ අවසානයේ සම්පූර්ණ. කමල්ගේ ඇඩ්‍රස් එක දීපන්. එතකොට උඹ සම්බන්ධ කරපයි. Zoom වලට හරි ධර්ම සාකච්ඡාවට හරි කමල්ගේ තමයි ධර්මපාල ගන්න තියෙන්නේ. හැබැයි උඹ ගිහිල්ලා කිව්වොත් නම් මොනවා කියයිද විශ්වාස නැහැ ඩකා ගිහිල්ලා. මේ කෙසේ නමුත් මේ යනකොටත් මට කියලා ගියා මොනවාරි අවශ්‍ය දෙයක් තියෙනවා කියන්න කියලා මට තාම කියා ගන්න හම්බුන්නේ නැහැ. මේ ලියුමක් ලියා ගන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා උඹ සුවසේ හිටපන්. මේ ඒක හොඳයි ඉතින්. උඹ නැති වෙච්චාම අපිට මෙහෙත් හොඳයි ටිකක්. මේ කොරෝනාත් නිසා හරි මේ කවුරුත් යන්නේ නැහැ මේ දවස්වල උපාසක මහතුරු මහලුවකට උම්මලකට දානවා වගේ හොයන්න අමාරු. උපාසක මහතුරු දෙතුන් දෙනෙක් ඉන්නවා උන්ට යන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා මේ භාවනා හරියනවා කියලා බොරු කරලා. නැත්තම් යනවනේ ඌ. මේ ඉතින් ඒක නිසා මේ සන්තෝසයි මේ රසාව කරන්නේ නැහැ කී ඉන්නකොට උඹට හොඳ රසාවල් හම්බ වෙනවා. ඒවා ඉතින් අපේ වෙලාව තමයි ඉතින්. අපි දන්නවා ඒක වෙලාවට ගුඬුවක් බස්සන්න. කමල් උඹට ඕන දෙයක් කරපුවා ඕකට ඕන කරලා තියෙන්නේ කවුරු හරි මේ ලස්සන කෙල්ලෙක් ඉන්න තැනක් කොල්ලෙක් ඉන්න තැනකට පෙන්නන්න. එහෙමයි. පොඩි කපුකමක් තියෙන ඉතින් උඹට ඒක කරතයි. කපුකම සම්බන්ධයෙන් කියන්නේ. අවසරයි සායනස් තව ලිඛිත වාර්තා දෙකක් තියෙනවා ඉදිරිපත් කරන්න අවසරයි. ධර්මපාල කතා කරනවාද? ධර්මපාල උඹට කියන්න තියෙනවද මොනවාරි? මම අන්මියුට් කරන්න කියලා කිව්වා. ධර්මපාල මහත්තයාට අන්මියුට් කරන්න පුළුවන් අවශ්‍ය නම්. නෑ උ නැතු ඇති වැඩ ඇති. ඊයේ දවසේ අපිට තියෙනවා කියන්නේ උදේට තියෙනවා කොහෙද උදේක මොකද්ද? උදේ 7ට තියෙනවා මේ ටොරන්ටෝ එකක්. ඊට පස්සේ 7:00ට තියෙනවා ඩුබායි එකක්. ඩුබායි එක ඇත්තටම ඔය මුස්ලිම් කාලසටහනට යන එකක්. ටොරන්ටෝ එක නම් ඒගොල්ලන්ට බ්‍රහස්පතින්ද හැන්දෑව අපිට සිකුරාදා උදේ. ඒව සාමාන්‍ය පිටරට තියෙන ඒවා නමුත් ලංකාවේ සතිපාසල ඉතාමත් උත්කෘෂ්ටව යනවා. ඒක මම හිතන්නේ ඩකා වලට නම් බෑ මේක සිංහලෙන් කරන්නේ. මේ දවස්වල ධම්මකුසල අහමතුරෝ අල්ලන්නවත් බෑ අපිට. අමුතුම රාජධානියක් පිටවලා ළමයි ඉන්නවා 100 200 පැනලා ඒකට යන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් හෙට නෙවෙයි අනිද්දා ආයෙ පටන් ගන්නවා රිට්‍රීට් එකක්. ඒකේ ප්‍රශ්න සාකච්ඡා තියෙනවා. ඒ කියන්නේ 31 වෙනි එක දුරස්ස භාවනාව. ඉතින් ඒකටත් දැන් 100 පන්නලා සම්බන්ධ වෙනවා. ඉතින් දැන් මිනිසුන්ට පුරුදු වෙලා ඒක.
විශ්වවිද්‍යාල දේශන දෙන්නෙත් ඒ වගේ වර්චුවල් තමයි. හැම පොයේ දවසටම බණ යන්නේ මේ දුරස්ත ක්‍රමයට. ඒ නිසා ධර්ම පාඨච්චර අපහසුයක් වෙන්නේ දැනට මම ඉති වැරද්දක් හරි වෙලා තියෙනවා වෙන්න ඇති. කමල්ගේ නම තමයි දෙන්නේ. කමල් තමයි ඒකට මේ කපුවා විදියට දෙන්නේ. ඉතින් කමල් ඒක අගතිගාමීව පාවිච්චි කරනවාද කියලා දන්නේ නැහැ. මම හිතනවා අගති විරහිත වුණොත් උඹට ආවුස තියෙයි කමල්. එහෙමයි සමිනාස්. අවසරයි සංස ඉදිරිපත් සුදක ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ධර්ම පාල මැරලා හරි අපි යනවා. මම හිතන්නේ කතා කරන්න බැරුව ඇති සංස මයිල්ලුවා කතා මියුට් කරේ ඉල්ලගෙන ඉන්නේ හරි. ඊළඟ ප්‍රශ්නට යනවා සමිනාස් වාර්තාව අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල තුනීව දැනෙන විට සෑම හිඳගෙන ඉන්නා භාවනාවකම වගේ කය පිනා යන ස්වභාවයක් වරින් වර දැනේ. හුස්ම නොදැනී ගිය විට ප්‍රීතිය අධික වේ. හුස්ම රැල්ල නාසිකාගාරයේ හැපීමක් ලෙස භාවනාව පටන් ගත්තොත් එය නොදැනී ගියාට පසු හිත නාසය අග රඳවාගෙන ප්‍රීතිය විනාඩි 30කට වැඩි කාලයක් පමණ පවත්වාගෙන සිටිය හැකිය. මෙසේ පැවැත්වීමට තද වීර්යයක් යෙදිය යුතු නිසා හිත නොසන්සුන් වේ. නැගිටින්න හිතේ. පපුව මැද පෙදෙස උඩ පහළ යන කම්පනයේ අරමුණ ලෙස භාවනාව පටන් ගත්තොත් එය නොදැනී ගියාට පසු ප්‍රීතියක් අධික වී ස්වල්ප වේලාවකට පසු සංසිඳී යයි. මෙම తත්වය ඊතා සුවදායකය. දැන් කයේ තනින් තන නලියන කම්පන දැනීම ඇති වී නැති වී යයි. මෙයට හිත යොමා සිටීම පහසුයි. වැඩි කාලයක් හිඳගෙන ඉන්න පුළුවන්. සිතුවිලි ශබ්ද වලින් බාධා නැත. තද වේදනා ඉරියව්ව සතිමත්ව මදක් වෙනස් කොට නැති කළ හැක. නමුත් ඒ නලියන ගති සංසිදී යන විට හිත නැවත පෙරසේ අධික ප්‍රීතියට යොමු කරයි. දැන් ඉඳගෙන පැයකටත් වැඩි නිසා නැවත හිත නොසන්සුන් වේ. සුදුසු අවවාදයක් ලැබේවා. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. වාර්තාවේ අවසන්. මුල් කාලේ මුල් ප්‍රදේශීය රචනයේ කියවන්න පේනවා ප්‍රීතිය මෙයාට බාධා කරනවා කියලා. ඒ ප්‍රීතියේ ඉඳ හදනවා. ඒ නිසා ප්‍රීතිය කැඩීම හෝ ආනාපාන පෙනීම හෝ ඒ වගේ හැම එකක්ම ආයාසයෙන් වළක්වන්න උත්සාහ කරනවා. ওই ප්‍රීතිය වගේම තමයි දුකත් වෙලාවෙ දැනෙනවා. කම්මැලිකම, ඒකාකාරීකම, නිදිමත. ඒක ආවත් ප්‍රීතිය ආවත් එකෙන් පෙන්වන්නේ මේ වෙලාවේ හුස්ම නැති බව පෙන්වන්න නැති වෙන්න කරන මායාවක් තියෙනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රීතියේ ඉඳ නමුත් මේ වෙලාවේ හුස්ම නැහැ කියන එක පෙන්වන්න පුළුවන් නෝ. ඉතින් ඒකට පෙන්වන්න දෙයක් නැහනේ. ඒක වළක්වන්න තමයි මේ නිවන වළක්වන්න තමයි ඔය ප්‍රීතිය ඇවිල්ලා උද්දාමයටපත් වෙලා ඔකඳ වෙන්න පටන් ගන්න. එනිසා මේ ඔකඳ භාවය විඳිනවා. ඒක හොඳයි. සමහරට දුක් දෙනවා, නීරස කරනවා, කම්මැලි කරනවා, බය කරනවා. ඒක නරකයි. හැබැයි ඔහොම නරක හොඳ දෙකක් නැහැ. ඔය දෙකම නරකයි. ඒ දෙකෙන්ම කරන්නේ අර හුස්මේ ගෙවි යාගෙන යන වෙලාව වලහනනවා. ඒකට තමයි නානා විදිහට කෙල මෙවමවා මග අවරනවා. ඉතින් අපි මේ දෙකෙත් මේ මග අවරන භූත හොල්මන් වලත් ප්‍රීතිය හොඳයි දුක නරකයි කියලා කියනවා. ඉතින් අපි කොහේ ඉන්නවද කියලා හිතා ගන්න බෑ. මේ ඔක්කොම කරන්නේ අර ගෙවිගෙන යන හුස්ම වළක්වන්න. ඉතින් ඒක දිහා බලන් ඉන්නත් බෑ. ඒ නිසා මේ ප්‍රීතියේ ඉන්න ගමන් මේලා හුස්ම නොපෙනෙන බව දන්නවනම්, සියුම් බව දන්නවනම් ඔය ප්‍රීතිය පවත්වාගෙන යෑමේ ආයාසයක් ඕන කරන්නේ නැහැ. මේ වෙලාවේදී හුස්මේ යම් හැසිරීම රට අනුව තමයි ප්‍රීතිය කම්මැලිකම පහළ වෙන්නේ කියලා වරින් වර අර ගෙවෙමින් තියෙන නැත්තම් ගෙවිච්ච නැත්තම් නොදැනෙන නැත්තම් සියුම්බ දැනෙන හුස්මේ ඇසුර පෙකිනි වෙලේ සම්බන්ධතාවය තියාගන්න. එතකොට අපේ හිතේ මේ තියෙන ප්‍රීතිය විනිවිද බලන ගතියක් තියෙනවා. හරහා බලන ගතිය. හිතේ දුක වෙන්නත් පුළුවන්. ඒකත් විනිවිද බලනකොට හරහා බලනකොට ප්‍රීති විනිවිද බැලුවත් දුක විනිවිද බැලුවත් දෙකම විනිවිද බැලීමම තමයි. ප්‍රීතිය හරහා බැලුවත් දුක හරහා බැලුවත් දෙකම විපස්සනාව තමයි. ඒකට පේන්නේ මොකද්ද? එක්ක ගෙවෙන හුස්ම තල්ල නැත්තම් නැති එක. පේන දේ තුච්චයි, රිත්යි, අනත්තයි, ශූන්‍යයි. ඉතින් අපිට වෙනුතනේ අම්මේ මෙච්චර ලස්සන ප්‍රීතියක් දාලා මේ තුච්ච දේ බලන්නේ මොකටද? මේ රිත්ත දේ බලන්නේ මොකටද? මේ ශූන්‍ය දේ බලන්නේ මොකටද? අනාත්ම දේ බලන්නේ මොකටද කියන එක තමයි සස්සත දිට්ඨිය කියන්නේ. ඇති දේවල් බලන්න තියෙන කැමැත්ත. නැශ්චාත්‍යයට එහෙම නැත්නම් නාස්තික වාදයට
අකමැති කියන ගතිය. මෙතන නාස්තිකවාදයක් නෙමෙයි තියෙන්නේ. ආස්තිකවාදයේ තියෙන විකල්පේ. භවයේ තියෙන විභවය. භාවයේ තියෙන ස්වභාවයේ තියෙන ඒ ස්වභාව නැති ගතිය. ඉතින් ගිහිල්ලා විඥානයේ පෙන්නන ගති ඔක්කොම ඉවර කරන්න ඕනේ. අනිදස්සන වෙනකම්. නිර්ගුණ වෙනකම් යන්න ඕනේ. ඉතින් ඒක කිට්ටු කරනවා තමයි එක්ක ප්‍රීතිය ඇවිල්ලා එක්ක කනකාටු ඇවිල්ලා අපි හොල්මල දාපුවාම අපි ප්‍රීතිය අලගිය මුලගිය බලණ්ඩයි ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගියාම විඥානයේ සුවසේ තමන්ගේ කට්ටකම කර ගන්නවා. තමන්ගේ හොර වැඩේ කර ගන්නවා. මේ විඥානය හැංගෙවෙන්න හදාගත්ත උපක්‍රමයක්. නානා රුදු වේශමවා මග අවරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේන. ඉතින් සමත විපස්ස සමත කරන එක නාගේ තියෙන දෝෂේ තමයි ඕක හොඳ දෙයක්. ඒක ඇත්තටම මේක සාධාරණ මේක විවේකයෙන් හටගත්ත දෙයක් නේ. ආධ්‍යාත්මික දෙයක් නේ කියලා ඒක බැඳෙනවා. ඉතින් ඒකට කියනවා ඇතුළත නතර වීම කියලා. ඒක නෑ කනගාටුවක් ආවා, බයක් ආවා, චකිතයක් නිදිමතක් ආවොත් පිටත නතර වෙනවා. ඇතුළත නතර වුණොත් ගිලිලා නැහිනවයි කියලා බුදුහාමර කියනවා. පිට නතර වෙන්න ගියොත් ගසාගෙන යනවයි කියලා කියනවා. දීවල කපාන යන්න නම් එකතැන ඉඳලත් බෑ, උනට වෙඩි දම්බි ගහලත් බෑ. පළවෙනිම සංයුතනිකායේ තියෙන සූත්‍රයේ හැටියට මේ දීවල කපාන යන්න නම් මේ මුල් හරියේ නම් රචනයේ මුල් හරියේ නම් ප්‍රීතිය කරදරයක් කරනවා. දෙවෙනියට ලියන කොටසේ ඒක පිළිබඳව තමන්ටම ඥානෙ තියෙන බව තේරෙනවා. වරින් වර ඒ ප්‍රීතිය නැතිවීමත් අපේක්ෂා කරන්න. හිස්තනත් අපේක්ෂා කරන්න. ආයේ ප්‍රීතියත් අපේක්ෂා කරන්න. ඒ නිසා වරින් වර බලන්න අඬු බඬු නැති කොන්ද කැඩිච්චි ආනපන දිහා. එතකොට එයා ආයෙසරයක් අඬු පුප්පාගෙන යනකොට ආයෙ භාවනාවට අරමුණු වෙනවා. ඊට පස්සේ ආයෙ අඬු කඳු දීවිලා නැති වෙනවා. ආයෙ ප්‍රීතිය එනවා. ආයෙසරයක් හුස්ම දිහා බලන ඕනෝමම ඒ දෙක සාපේක්ෂව බලන්න. හුස්ම ඇති වෙලාවේ හුස්ම බලනවා ප්‍රීතිය නැහැ. ප්‍රීතිය ඇති වෙලාවේ හුස්ම බලනවා. එතකොට හුස්ම නැති වෙලා යනවා. ආන්න ওই විදිහට බලනකොට පේනවා මේක දෙකම ආඳායව වල්පත ගත්ත ආශය. හැබැයි යෝගාවචරයාගේ ව්‍යාපාරේ අපි කියන්නේ ප්‍රතිපදාව ශික්ෂණය ප්‍රඥා ශික්ෂාව සිද්ධ වෙනවා. තියෙන හැම දෙයක්ම පාවිච්චි කරලා ඒක හරහා බලලා ඒකෙන් එහා පැත්තේ පෙන්වන තුච්ඡතාවයේ, රිත්තතාවයේ, අනත්තතාවයේ, ශූන්‍යතාවයේ, පරතෝ ගතිය බලන්න යන මනුස්සයාට මායя පෙන්වන මේ මොන උසුළු විසුළු දර්ශන තිබුණත් එයා ඒක එහා පැත්තේ තියෙන මේ අනාත්ම ලක්ෂණ පහ තුච්ඡතෝ, රිත්තතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ, පරතෝ දකින්නකොට පේනවා මේක උප්පත්තියේ ඉඳලා තිබිච්ච මේ භාවනා කරලා ගත්ත එක නෙවෙයි. ඒ භාවනා කරලා මේක අපි උද්දීපනය කරනවා නැත්නම් උත්ප්‍රේරණය කරනවා. මේක manussත්ත්ව කියන්නේ ඕකට තමයි. ඕක manussකම ලැබෙනකොටම ඔය විනිවිද බලන්න පුළුවන් ගතිය පේනවා. ඉතින් අපේ දෙමාපියෝ වහනවා ඒක. අපේ ගුරුවරු වහනවා ඒක. අධ්‍යාපනය කියන්නේ ඕක වසා දැමීම. අධ්‍යාපනය කරන්නේ ඒක පැත්තට යන්න අරනවා ගලනවා ගන්න. අනිත් පැත්තට යන්න දෙන්නේ නැහැ. රෙසිප්‍රොකල් යන්න දෙන්නේ නැහැ. ගියොත් ප්‍රගතියක් කියලා දෙයක් ලෝකේ නැහැ. ප්‍රගතියේ තියෙන මෙතන ඉඳගෙනම හරහා බලන්න පුළුවන්. හරහා බැලුවොත් පේන්න තියෙන්නේ ওই තුච්ච රිත්ත අනත්ත ශූන්‍ය පරතෝ සංකල්පේ. ඒකට තමයි අපි පිරිත් නූල් ගැට ගන්න. ඒක තමයි අපි ඔය අප නූල් දාන්නේ. ඒක තමයි අපි ඔය මේ පඳුරු අයින් කරන්නේ අයියෝ දෙයියෝ මුණ බලාපන් කියන්නේ. ඒක වළක්වන්න බෑ. ඒක පේනවා. බුදුසසුනේ බය නැතුව කියනවා බලපන් ඒකම බලපන්. හැබැයි ගොයියෝ ඒක බලන් ඉස්සෙල්ලා මේ අනිත්‍ය දුක්ඛ තේරුම් අරගත්තට පස්සේ තමයි ඔය අනත්ත කතාව තේරෙන්නේ. මේ අනිත්‍යයටත් බය කෙනාට මොන කොහොමද විනිවිද බැලිල්ලක් කරන්නේ? මේ රක්ෂණ සාතික තියාගෙන, නිට්ටය දේපල තියාගෙන, නිට්ටයම ගෑණියක තියාගෙන, නිට්ටයම අනන්‍යතාවයක් තියාගෙන මේ කරන කුණුහරුපයයි අරණ්‍ය වාසී ජීවිතයයි දෙක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. අද මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒකට අර සේනා සංවිධානය එන්න ඕනේ අනිත්‍ය තැන ඉඳලාම. නමුත් ඒ දුක එනකොට අනාත්මේ තේරුම් ගන්න බලපෑමත් වැඩි, ප්‍රස්තාවත් වැඩි. එතන තියෙන හැරවුන් ලක්ෂයත් හරිම විචිත්‍රයි. ඒ හැරවුන් ලක්ෂය තමයි සූත්‍ර පිටකයේ 15000ක් සූත්‍ර තියෙන්නේ. ඒ දුක ආවට පස්සේ ඒක සම්බාධේ ඕකාසේ දකින්න. සම්බාධේ ඕකාසාදිකමෝ කියලා හැම කරදරයක්ම පැමිණි දුකක්ම පැයින් හක් කරගන්න. ඉතින් ඒ නිසා පහුවෙනකොට අර මුල් කැලේ තිබුණ අඩුපාඩුකම් ටික මකලා තියෙන එක හොඳයි රචනේ. ඒක නිසා මේ ඕනේ කක්කාවක තියෙන ඒක චක්‍රීකරණය කරලා පොරක් හදා ගන්න පුළුවන් ගතිය දකින්න.
සම්ස අවසරයි ඊළඟ වර්තාවට යමු වෙනවා. ඔබ එකයි කියලා පටන් ගත්තේ දැන් තුනක් පින්වත් යනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. 1 3 වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තා ඉදිරිපත් කරන අවසරයි සම්ම. දෙන්න හිතෙන්නේ නැහැ. වාට නම් ඇත්තටම බෑ කියලා හිතනවා කමන්නේ නැහැ. ඉතින් බොහොඳ ඒකානේ කියපන්. හොඳයි එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. සක්මන් භාවනාව. මෙනෙහි කිරීමකින් තොරව සක්මන ආරම්භ කරයි. පයේ ඇඟිලි තුඩු වලින් එසවීම, ගමන් කිරීම, තැබීම දැනගනිමින් සක්මන සිදුවේ. වරින් වර පයේ චංචල කම්පන සිසිල් උණුසුම් බව දැනේ. විශේෂයෙන් සිතුවිලි වලට සිත යන අතර එය එම මොහොතේම හෝ සුළු වේලාවකට පසුව කිසිදු පසුතැවිල්ලකින් තොරව නැවත මූලික අරමුණට සිත ගෙන ආ හැක. සමහර අවස්ථාවලදී බාහිර අරමුණේම සිත පවත්වන්නට උත්සාහ කළත් සිත බාහිර අරමුණේ ඇති බව සතියෙන් දැනගත් විගස මූල කර්මස්ථානය වන පාදයේ ස්පර්ශයට සිත පැමිණේ. පර්යංක භාවනාව. පැයක පමණ සක්මනකින් පසුව පර්යංකයට වාඩි වෙමි. නාසිකාග්‍රයේ දැනෙන ආශ්වාසයට ප්‍රාශ්වාසයට අවධානය යොමු කර විට එය බොහෝ විට සියුම්ම දැනේ. ආශ්වාසයේ මුල දැන ගැනීමට උත්සාහ කළත් එය පැහැදිලිව නොපෙනේ. ස්වල්ප වේලාවකට පසු ශරීරයේ ධාතු ස්වභාවයන් ප්‍රචලිත වීමට පටන් ගනී. වරක බෙල්ල පහළට නැමී ඔබාගෙන සිටී. තවත් වරක ශරීරය පසුපසට නැමී ඔබාගෙන සිටී. ක්‍රියාවලිය નિરાයාසයෙන් සිදුවන අතර ශරීරයේ ඉහළ ප්‍රදේශය රත් වේ. මෙම සිදුවීම වන විට සතිය නාසිකාග්‍රය සහ මෙම ක්‍රියාවලිය අතර වරින් වර මාරු වේ. විවිධ සිතුවිලි වර්ෂාවක් මෙන් පැමිණියද බොහෝ ඒවා මතක නැත. ශරීරයේ චලන සිදුවන විට උදරයේ ඇතිවන පිම්බීම් හැකිලීම් සහ පාපු ප්‍රදේශයේ වේගයෙන් උස් පහත් වන බව දැනේ. මෙම ස්වභාවය දැනට මාස 4ක පමණ සිට සිදුවේ. මා කෙරෙහි අනුකම්පාවෙන් භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ පතමි. ඔතේ එතකොට මේ මාස 4කට ඉස්සලා මේක පෙනිලා මේක තිබිලා දැක්කේ නැතුවද නැත්නම් මාස 4කට ඉස්සලා පටන් අරගෙන දැක්කද එහෙම නැත්නම් මේ දැකපු එක කරදරයක් කරගෙනද එහෙම නැත්නම් මේක දිගට ඔහොම බලාගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්න ටික අහුවොත් දීපේකනත් එක්ක සාකච්ඡාවක් කරන්න පුළුවන්. කමල් එක්ක කරන්න බෑ. මොකද කමල් භාවනා කරන්නේ නැහැ. කවුද ලියලා තියෙන්නේ? ඒක ලියපු කෙනාගේ නම නම් සඳහන් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ භූතෙක්. මේක දැකීම ප්‍රශ්නයක්ද? දැකීම පටන් ගත්ත දවසේ වැඩේ පටන් ගත්තේ. නැත්නම් ඊට ඉස්සෙල්ලා මේක තේනුණා, තිබුණා, බැලිවේ නැද්ද? එහෙමනම් මේ බැලීම බුදුහාමුදුරුවෝ පෙන්නපු එකක්ද මම්ම කරගත්ත දෙයක්ද? ආදිවාසී මේ ප්‍රශ්න ටික ගත්තා. මේ ප්‍රශ්න ඔක්කොම දාර්ශනික ප්‍රශ්න. අපිට යමක් දැකලා දැකීම අපිට ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා මොනවා තෑග්ගක් දුන්නත් ප්‍රශ්නයක් කරගන්න. මම මේ හිතලා කියන්නේ මේක නා හිතනම මාව නිවැරදි කරાવી. මේක ප්‍රශ්නයක්ද? කමල් මොකද හිතන්නේ? මම මේ කමල්ට බනින්න ඕනේ දාන්නේ. මට හිතුවා වහන්සේ සරසෙන්න ඒකට කියලා. ඒක දැකීම ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ දැකීමම ප්‍රමාණවත් මෙහෙම දෙයක් වෙනවා කියන එක. ඉදිරියට ඊළඟට සූදානමින් මෙහෙම දෙයක් මට කලින් වුණා කියලා සූදානමින් යෑම තමයි සුදුසු කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දැකීම ප්‍රශ්නයක් නොකර ගන්න එක තමයි සද්ධාව කියන්නේ. මේක භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක්. අනේ මේක දැන් දැක්කම ප්‍රශ්නයක් නැහැ නේ. ඒ කියනවා තමන් යන පාරට කන්දකාරේ කැටවල යනකොට කවුරු හරි එලියක් වැටෙනවා. ඉතින් මේ එළිය වැටිච්ච නිසා එළිය දිහා බල ඉන්නවද නැත්නම් ගමන කරගන්නවද? මෙච්චරල නැතුව පාරට එළියක් කරනවා කියලා. ඉතින් අපේ මිනිස්සු කරන්නේ අර එළියට වැඳගෙන බලා ඉන්නකොට ගමන නතර වෙලා. අන්ධකාරය තිබුණ ගමන යනවා. ඒ නිසා ලැබෙන හැම අත්දැකීමක්ම ඒක කරදරයකට ගන්න එක තමයි විශේෂයෙන්ම ඒ අර හොඳ දේවල් තමයි අපි කරදරයට ගන්න. ඒ නිසා මොනවාරි වුණා නම් බලන්න පණ්ඩිත සාංශි දෙනවා පොඩි උපමානයක් එකට. බුරුමේ. කියනවා මේ දැකපු නිසා මටත් කන්නට කරදරයක් නැත්තම් මත්තරත් දැනටත් කරදරයක් නැත්නම් ඒක හොඳ දෙයක් කියලා ඵලයක්. යන්න බැරි නම් විතරක් කරදරයක් තියෙනවා විතර ප්‍රශ්නයක් කරගනි. දැන් මේක හොඳ වුණත් ප්‍රශ්න කරනවා නරක වුණත් ප්‍රශ්න කරනවා ජඩයි. වැඩි ජඩයි. බනින්න හොඳ නැහැ.
මොකද ඔතෙන්ද ගිහිල්ලා ඔය පරිප්පුව ගන්න නැතුව කාටවත් ගොඩ වෙන්න බෑ. ඒ නිසා ඒ කන පරිප්පුව හෙලි කිරීම ස්තුති කරන්න ඕනේ. හැබැයි අපි ඒ තරම්ම සත්‍යයට කොනහනවා. අපි ඇත්ත කොනහනවා. වැරදි දේවල් කිසිම වහපියක් නැතුව කරගෙන යනවා. ඒ නිසා භාවනා කරොත් ඔතෙන්ට එනවයි කියන එක ගාක් අමාරුයි කියලා මම කියන්නේ. ටිකක් අමාරුයි හැබැයි. හැබැයි මේක හරියට තේරුම් අරගෙන මට මේ මාස 4ක වෙලේ ඉඳලා මෙන්න මෙහෙම දෙයක් පේනවා. ඉතින් මාස 4 මට හොඳක් වුණාද නරකක් වුණාද නැත්නම් කාටවත් කරදරයක් වුණේ නැත්නම් ඕක තමයි මාස 4 අවුරුදු 7ක් කරගන්න. නමුත් මේ නොකිය ඉන්නවට වැඩිය හොඳයි කියන එක. ඒක මම පිළි අර ගන්නවා. ඒකෙන් අපිටත් හම්බෙනවනේ ධර්ම මාතෘකාව. ඒක කියන්නේ කතා පාබතන් කියලා. මේ මාතෘකාවක් ලැබෙනවා. ඉතින් මාතෘකාදී පුද්ගලයාට ගහන්න යන්න හොඳ නැහැ. ඒ පුද්ගලයා අපිට ධර්ම මාතෘකාවද. හැබැයි පුද්ගලයාගේ වචන වටිනවා. ඒ පුද්ගලයාගේ මේ අද්දුරු ප්‍රත්‍යක්ෂය හරි වටිනවා. මේ මොනවා හරි දැකපු ගමන් අලුත් දෙයක් දැකුවා නම් බය වෙන මිනිහට කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මේ අලුත් දෙයකට යන්නේක තමයි සද්ධාව කියන්නේ. අපේ සද්ධාව තියෙන්නේ දන්න දේ බදාගෙන ඉන්න එකනේ. ඒ තාක්කල් අපි මායයත් එක්ක සිප වෙනඳ ගැනීමක් කරන්නේ. ඒ නිසා සද්ධාවත් පරිණාමයටපත් වෙනවා. ඒ නිසා මේ දේ ටිකට කරගෙන යන බාධාවක් පේන්නේ නැහැ. මේ ක්ලියරලා තියෙන විදියට ඒ නිසා ටිකට කරගෙන යනකොට අරමුණේ පිට ගියත් අරමුණේ හිටියත් මේ අතර සමතාවයක් පේනවා. ඒක සතියේ දුර්ලභමක් කියලා හිතන්න පුළුවන්. හැබැයි සතියේ විවිධාංගීකරණය වීමක් කියලා හිතන්න පුළුවන්. බය වෙනවනම් බය වෙන කාරණාවකුත් තියෙනවා. සතුට වෙනවා සතුට වෙන කාරණාවකුත් තියෙනවා. එයා ਸਰබලධාරී මේකට. ඉතින් බුදුරජාණන් කියන්නේ අපි ලොකු දාන්නේ කියන්නේ ඔන්න ගිනි අඟුරක් වෙච්චාවේ කියලා යන්නේ කියනවා. වෙන ගිනි අඟුරක් වෙච්චාවේ කියලා යන්නේ කියනවා. එමේ යන්නේ ගෑණි ගැන හිතුවොත් යන්න බෑ. වස්තු ගැන හිතුවොත් යන්න බෑ. දරුවෝ ගැන හිතුවොත් යන්න බෑ. තම හම්බ කරපු පුතිවල් ගැන හිතුවොත් යන්න බෑ. කම්මෝගෝ චිකාගෝ කිව්වොත් යන්න පුළුවන්. රාජාවෝ මාවෝ ගංගාවෝ කිව්වොත් යන්න පුළුවන්. යන්නේ විදිහට බඩ පිම්මක් ගහලා පනින්න පුළුවන් වෙනවනම් ඒ කියන්නේ නිවනට සූදානමක් තියෙන්න ඕනේ. මේ නොදන්න දෙයට, නාහපු දෙයට මේකට මේ ප්‍රශ්න කර කර පමාව කරන්න එපා. ඔය එහෙම යන්න අරින්න වැල යන පැත්තට මැස්ස ගහපන් කියලා මං කියන්නේ. අපි යන තැන නෑ. අපි යන දිහාට මැස්ස ගහපු දිහාට වැල යන්නේ නැත්නම් යන්නේ නෑ. වැල යන දිහාව බල්ල මැස්ස ගහගෙන අනේකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක මේ තේරුම් ගනීවා කියලා හිතනවා විශ්වාස කරනවා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රමාණ ලිඛිත ප්‍රශ්න මේ පැත්තෙන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එදිනෙදා ජීවිතයේ සතිමත් වීමෙන් ලැබුණු අත්දැකීමක් ස්වාමීන් වහන්සේ මේ සමහර තැන්වලදී නොරුස්සන ගතිය ඇතිවීම තමා මේ පැහියා වීමට යාම සමහර වෙලාවට ඊර්ෂ්‍යා ගතිය ඇතිවීම දේශසහගත දේවල් සිතේ ඇති වෙන ගතිය පේනවා. හැබැයි එළියෙන් පෙන්නන් ඉන්නේ මේ බොහොම ශාන්ත දාන්ත විදිහට කියලාත් මට තේරෙනවා. සමහරට එහෙම වුණාට මේතන ක්‍රියාත්මක වෙන්න බෑ. ඇතුලේ මොකද්ද වෙන්නේ මේක මම දන්නවා මේ වැරද්දක් කියලා හිතන්නේ ඒක බලාගෙන ඉන්නක් වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ අද දේශනාවේට කිව්වා අගති කියන්නේ ඔය ඒ මම දැකලා තියෙන ඒ අගති ගැනද කියලාත් මට දැන් සිතරාව දැන් මගේ තියෙන අගතිද කියලා පේන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී මට වැටහුණ දෙයක් මේ ඔක්කොම මේ අර ස්වාමීන් වහන්සේ හැම වෙලෙම දේශනා කරන මේ කුමරියන් හදන වැල්ලේ සදන මේ වැලි මාලිගාද මේ කියලාත් මෙතනත් මට නිකන් එහෙම හැඟීමක් ආවේ පිළිමද කිසියම් අදහසක් ඉදිරිපත් කරා. ඉතින් පේන්න පටන් ගත්ත එක මට මේ කවුරුත් එක්ක කතා කරන තරහක් එනවා. ඊර්ෂ්‍යාවක් එනවා. පැහැය වෙන්න හදනවා කියන එක දැකීම කරදරයක්ද නැත්නම් භාවනාවේ ප්‍රතිඵලයක්ද කියලා තමයි මම අහන්නේ. මේ ප්‍රතිඵලය සයනස කැමැත්තෙන් මම කිව්වේ ඒක. ඔව්. ඉතින් ප්‍රතිඵලයක් නම් අපිට තියෙන කට්ටියත් එක්ක බෙදා ගන්න. මුතුන් චෝදනාවක්වත් පෙසමක් නැහැ. කාටවත් ඒක දරන්න බෑ. මේක ආපු ගමන් කියනවා බලන්නකෝ මේ වෙනසෙ මේක කතා කරනකොට මනසත් එක්ක තරහක් ආවා. මට දැන් භාවනා කරගන්න බැහැ. මේ භාවනාව නිසා තමයි මේ තරහ තේරෙන්නේ. ඒක දරා ගන්න බෑ. මේක භාවනාවට පිටේ තියලා කපන්න හදනවා. මේ බුදුරජාණන් කියනවා මේක සරති විවරති උත්තානි කරයුති දේශේති කියලා හතර ආකාරයකින් මේ ආපත්‍ය දේශනා කරන. ඒකට ධිට්ඨ ධම්ම වශයෙන්ම ගෙවෙනවා. ඒක නාත එක්ක හෝ තව කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා අර පුදුත් එක්ක මම මේ දාන් ඇද්දා. දාන් අදිනකොට මම මෙයා මෙන්න මෙහෙම මූ එක දාගෙනකොට මට මුට ගහන්න හිතුණා. ඒක ඊසියයි හිතුණා. නැත්නම් මම අයියා කියලා හිතුණා. ඔබට දෙන්නම් කියලා හිතුණා. අන්න ඒව දැක් මට තේරෙනවා කියලා ඒ වෙලාවෙදීම මට තේරුණා
මම වෙනදා නම් ඒව හංගනවනේ. ධාම දින්න ඕන මිසක් ඒ මාසෙට මහල් වෙන දේවල් ගණන් ගන්න නැහැ. ඒක විවරණේ කරලා පෙන්නනවා. මෙන්න මේ මූවමන්ට් එකේදී මට තමයි ওই අගතියක් පහළ වුනේ. ඊට පස්සේ ඒක උත්හානීකරණය කරනවා. මේ දාන් ඇදිල්ල නෙවෙයි වැදගත් දේ. ජය පරාජය දෙකටම පුරුදු වෙන්න ඕනේ මේක ක්‍රීඩාවක්. මම මේක හයිලයිට් කරලා පෙන්නන්න ඕන. කියලා ඒක හෙලි කරනවා. අන්තිම අවස්ථාව තමයි වැදගත් මේක දේශේති. ඒ දේශනා කරන වෙලාවේ ඒකේ නාම වෙන්න ඕනේ නැහැ. තව කෙනෙකුට කියන්න බලන්න මං කෙරුවේ දාන් හදින එක අසවලත් එක කෙරුවේ. මෙන්න මේ විදිහේ මූවමන්ට් එකකදී මට මෙන්න මේ විදිහේ ඡන්දයක් දෝෂයක් බයක් මොහයක් ආවයි කියලා. ඉතින් හෙලි කිරීම සාරාණීය ධර්මයක් කියලා බුදුහාමර කියනවා. ගොඩක් හෙලි කරන්න පුළුවන් වුණා නම් ඒ භූමිය වඩා පින් භූමියක් කියලා කියනවා. Tamange කෙලෙස් ගොඩක් දැනගෙන බිම දාන්න පුළුවන් භූමිය සුද්ධ භූමියක් බවට පත් වෙනවා. සාරාණීය භූමි තුනක් තියෙනවා. පැවිදි වෙන තැන, සෝවාන් වෙන තැන, සහ රහත් වෙන තැන. ඉතින් ඒකට අපි හැම තැනම භූමියක් කරගන්න ඕනේ. ඒ කෙනෙක් නැත්තම් කියනවා මට උපදේශ එපා මං කින්ද පොඩ්ඩ අහගෙන ඉන්නකෝ. මට මෙහෙම දෙයක් වුණා. ඔබ වහන්සේ අදාළයි. නැත්නම් ඔබ වහන්සේ අදාළත් නැහැ. මෙන්න මෙහෙම දෙයක් වුණේ කියලා අපි කියනවා. එන්නේ හෙලි කරන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ විතරයි. එහෙම නැති කාලෙක එහෙම හෙලි කරන්න කෙනෙක් නැහැ. ඔක්කොටම පිස්සු. ඔක්කොටම නිකන් මුරුගසම් වැස්ස වැහලා වගේ තියෙන්නේ. ඉතින් දැන් උනත් ඉන්න හරියක් ඉන්නේ පිස්සු පිහාට්ටෝ තමයි. හෙලි කරන්න තරම් මේ උසාවියකට ගෙනල්ලා බස්සිනක් කතා කරන්න බෑ ඉවසන්නේ නැහැ කවුරක්වත්. ඔය නෑ ඔබ වහන්සේ කියන්නේ නෙවෙයි මේ කියන්නේ. මට මේ කරුණා කරලා මේ කියන්න ඉඩ දෙන්නකෝ. මම මේ මත ප්‍රකාශ කිරීමක් කරන්නේ. ඉතින් ඒකට අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කියනවා. ධර්ම සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියනවා. මම විනිශ්චය කරන්න යන්න ඕනෙත් නෑ මට යා කිව්වයි කියලා. මේ හෙලි කිරීමම සුවයක් කියලා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අඳුනගත්තා. එයා කිව්වේ මේකට ෆ්‍රී ඇසෝසියේෂන් කියලා. ඔය ගිහලා කයිවාරු ගහනවා. ඒකයි අපේ රටවල පිස්සු ටිකක් අඩු මොනවාර වෙච්චාම කයිවාරු ගහනවානේ. බීලා ඔය කයිවාරු ගහනවා. අරේ නෑ. පැයකට ගෙවන්න ඕනේ පවුන් 30ක් කයිවාරු ගහන්න. ඔතෙල්ලන්නේ. ඊමණසේ ඒකට ස්පෙෂලායිස්ඩ් ඇවිල්ලා මට කයිවාරු ගහන්න විනාඩි පැයකට විනාඩි ඩොලර් 30යි. ඩොලර් නෙවෙයි පවුන් 30ක්. ඩොලර් එක වුණත් දැන් රුපියල් 200ක් වෙනවා. පැයක් අහුම්කම් දෙනවා කියන්නේ සෙල්ලමයි. මොනක්වත් කියන්නේ කියනවා අහා කියන්නේත් නෑ බෑ කියන්නේත් නෑ. මේ ගොඩින් මහත්තයා ඉන්න කාලේ මේ කවුරුර ඇවිල්ලා පිටරට ඉඳලා එන්නේ. මේ පැය භාගයට හම්බ වෙන්න. ඒ බුද්ධිය ගන්න නැති බව කියනවා යාට. ඊට මිනිස්සයාට යන්නේ අනේ ගොඩින් මහත්තයා බලන්න ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි. මේ කියලා. ලොකු සංසිකාවට ආපුවාම ලොකු සං දන්න පිස්සුව කියලා හොඳයි කියනවා. තවට ඒකම කියනකොට හොඳයි. තුන්වෙනි දරේ හොඳයි කියනකොට යනවලු ඉන්දියා. ලොකු සංසි කාමරේට යනවා. පණ්ඩිත සංසිකාවට ගියාට පස්සේ දෙයක් නැහැ. ඕකේ දෙයක් නැහැ ගිහලා තේ ටිකක් ගිලම්පසට අබ්බිලා තවට අරකම කියනවා කිව්වට මොකද පණ්ඩිත සංසි තේරුණා මේ උකි දෙයක් නැහැ. ගිලම්පස ගත්තා. යන්නෝ ගිලම්පසට ගන්නෝ. තුන්වෙනි සැරේ දෙයක් නැහැ කියනකොට අන්න ධම්මශීලාන්තරු ලියුමක් පොතක් ලියලා තිනවා දෙයක් නැහැ කියලා. ඔච්චරයි කවුන්සලින් කියන්නේ. ඒ කවුන්සලින් කරන්න ආයේ විශේෂඥ දැනුමක් ඕන උඩ පිස්සු කෙලින්න දෙන එකයි තියෙන්නේ. ඒ කතා කරනකොට තමයි කියන්න ඕන ටික ලස්සන සලස ගන්න ඕනේ. මට ආවේ ද්වේෂයක්. මට ආවේ ඒ පුද්ගලෙත් එක්ක යන්න ඉස්සලා තිබුණේ නැහැ. දාන දෙල්ලමත් එක තිබුණෙත් නැහැ. මෙන්න මේ මූවමන්ට් එකේදී මට ද්වේෂයක් ආවා. ඉතින් ඒක මට අයිති ගන්න නෙවෙයිනේ. ධර්මතාවය හෙලි කරන්න පුළුවන් කියන ශාසනය ඇතුළත ජීවිතේ අපේ අම්මට ඕවා කියවට තේරෙන්නේ නැහැ. අපේ දහම්පාසල් ගුරුවරට කිව්වට තේරෙන්නේ නැහැ නේ. ඉස්කෝලේ ටීචර්ට කිව්වත් උන් ඉන්නේ එන ටෙන්ෂන් එක. සම්මතනතරේ ඔය බලාගෙන ඉඳලා හොඳයි. හොඳයි කියන හරි සනීප ඔක්කොටම සනීපයි. සබාතම සතුටින් විසිර ගියේය. ඔන්න ශාසනයේ බුදුහාමුදුරු පිරිනොම් පාල අවුරුදු ගාන තාම ශාසනයේ. ඉතින් පව් හෙලි කිරීම පව් සම්බා භාවනා කිරීම නෙවෙයි පව් භාවනා කරන්නේ වඩනවා කියන්නේ බඩන්න එපා. අපි මේක හෙලි කරන එක තමයි තරති විවරති දේසේති උත්තානි කරෝති. ඒක තමයි පව් දිට්ඨ ධම්ම වශයෙන් ඒක ටික වෙහෙසයි හැබැයි. ඒ නිසා අපි කරන්නේ එක නොකිය හිටියොත් ඊගාවාත්මයට යනවා. දිට්ඨ ධම්ම නොවුනොත් උපපජ්ජ වේදිනේ වෙනවා. අපරාපරිය වේදිනේ වෙනවා අහෝසි වෙනවා. දිට්ඨ ධම්ම වේදිනේ උපපජ්ජ වේදිනේ කියන්නේ ඊගාවාත්මේ අනිවාර්යම ඔක ප්‍රතිසන්දේ. ඒකෝට හත් ගුණයක් වෙවිලා. එහෙම නැත්නම් ඊට පස්සේ නිවන් දකින්න හෝ අහෝසි වෙනකන් අතර වාරේ කොතනයි ප්‍රතිසන්දේනවා. අපරාපරිය වේදනිය. එහෙම නැත්නම් අහෝසි වෙලා යනවා. නිකන් තොග බිස්නස් එකට යනවා. ඒ වෙලාවෙම හෙලි කර ගන්න පුළුවන් නම් එයා සබ්‍රක්‍මචාරී කෙනෙක් නම් එයා මට බැඳීමක් තියෙනවා මට එයාට පවරන්න පුළුවන්. මට ආපත්‍ය දේශනා කරන්න පුළුවන්.
ළඟට ගිහිල්ලා කියනවා මම මේ ආපත් දේශනා කරන්න හදාන්නේ. බෑ කියන්න බෑ. එහෙම බෑ කියන්න බෑ. යාට කියන්න වෙනවනේ දැන් මේ වෙලාවේ බෑ පස්සේ මම පොඩ්ඩකින් එන්නම් කියලා අවසර ගන්නවා. මේ එයා මේ විනිශ්චය කරන්න පුළුවන්වත් ජූරියවත් නෙවෙයි. හෙලිකිරීමේ ක්‍රමය. ඉතින් හෙලිකිරීමයි කතාවේ පරමාර්ථය වේතු සුද්ධවන්තයෙක් ඉන්නවත් අරට වැරද්ද පවරවන්නවත් අගති ගාමි වෙන්නවත් නෙවෙයි හෙලිකිරීම. ඉතින් හෙලිකිරීම මෙච්චරම ලාභයට හම්බෙන නොමිලේ හම්බෙන කෝකටත් අයිල වෙලා තියෙද්දි ඇයි මේ වෛද්‍ය ශාස්ත්‍රයක්? ඇයි මේ නීති විද්‍යාවක්? ඇයි මේ බලාධිකාරියක්? ඒ ටික ඔක්කොම වෙන්නේ මම තව කෙනෙක් එක්ක ජීවත් වෙනකොට විතරයි. මම තනියම ජීවත් වෙනකොට ওই දේශපාලනයක්වත් ඔය සෞඛ්‍යයක්වත් ඔය නියමකක්වත් ඕනේ නැහැ. නමුත් ඒ Tamanට දරා ගන්න බැරි නම් තමයි අපි කාටරන් ගිහිල්ලා අපත්‍ය දේශනා කරන්නේ. ඔක ඉස්සරහට යනකොට Tamanට දරා ගන්න පුළුවන්. Tamanට තේරෙනවා මෙන්න මෙහෙමයි වුනේ. ඒක මමම හෙලි කර ගන්නකොට මාතුලින් මේක යනවා. ඒක එතකොට අනාගාමී ගත්තම පැනලා කියලා කියනවා. මම වැරද්දක් වුණා ඊට පස්සේ මම දැනගන්න ඉතින් මම හිතලා කරපු එකක් නෙවෙයිනේ. මං ඉඳගත්තේ දාන් අදින්න මිසක් මිනිහත් එක තරහ වෙන්නේ නෙවෙයිනේ. ඒව පටිච්චසමුප්පන්නව ඒ වෙලාවේ ආවා. ගණන් ගන්න එපා. හැබැයි අර අනාගාමි වෙනකන් එයාට ඒක කාටද කියමන දැන් තව කෙනෙක් සාක්ෂි කර ගැනීම උපකර්මයක් විදිහට එහෙම නැත්නම් අර පොඩි උන්ට පොඩි එකේ කැවිදුණු කකුල වෙච්චාම මේසෙට මේසෙට ගහනවනේ. ඉන්න බබා මං ගහන්න මේසෙට ඔය අඬන්න එපා අපි ගහමු මේසෙට ගහමු කියලා. ඉතින් අර ළමයාට අඳිනවනේ මේසෙට කකුල් පණක් තියෙනවා මේසෙට කකුලක් තියෙනවා කකුලට ගහපුවම ඔයාට ගැහුවාගේ රිදෙනවා. ඔය අඬන්න එපා. ඉතින් පොඩි එකා අම්මා ගහන දිහා බලන්නේ කයි. ඒ වගේ එකක් තමයි මේ ආපත්‍ය දේශනාව. බුදුජානකේ කියලා තියෙක උපක්‍රමශීලීවයි. ඒක පහුවෙනකොට ඒ තමන්ටම තමන් ආපත්‍ය දේශනාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ෂෝට් සයිකල් යනවා. වෙනවත් එක්කම තේරෙනවා මට දැන් තරහවක් ආවා. එක්ක මං ගිහලා මෙයාට කියන්න ඕනේ. නැත්නම් මම බාර ගන්න. ඉතින් එතකොට දෙවන්නේක් නැහැ. සතිය ගිහිලා කෙල පැමිණෙන වෙලාවට කවුන්සලර් කෙනෙක් නැහැ. තමන්ටම තමන් කණ්ණාඩි ඉස්සරහා පේනවා. එතකොට ditta ධම්ම වශයෙන්ම ගෙවෙනවා. හැබැයි ටික වෙහෙසයි. හැබැයි අපරාපටි වේදනාව වුණොත් ඒ වගේ 7 ගුණයක් ගෙවන්න වෙන්න නිසා අපි ණයක් ගන්න නැතුව ණය ගත්තොත් ගිනිපොලි ගෙවන්න ඕනේ. දරු හරි ගෙවන්න නිසා ණයක් ගන්න නැතුව කාගෙන ඉන්නවා. මේ වෙලාවේ කරගන්න දෙයක් නැහැ කියලා. නමුත් අපි එකපාරට ණයක් කරන අයියා වගේ සල්ලි ගෙවාගෙන නටාගෙන හිටියට අන්තිමට පොලි ගෙවන්න වෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ditta ධම්ම වේදිනියේ මේ සංඛ ධම්ම සූත්‍රයේ හරි ලස්සනට පෙන්නනවා. හිත පිට ගිහිල්ලා ආවට පස්සේ නැවත පැමිණිච්ච හිතට ඔරොප්පු වෙන්න එපා. නැවත පැමිණිච්ච හිතට දවීර කරන්න එපා. ආත්ම නිෂේධනයක් කරන්න එපා. ආපු එක හොඳයි කියලා කකුල් දෙක හොදලා ගෙට ගනි. ඒතර පිට ගියයි කියලා තරහක් නැහැ. ඉතින් ඒකට කර්ම රැස්ලා නැහැ. විච්ච කර්ම පිට ගිය හිත නැවත බාර ගැනීම තුලින් සියල්ලම ditta ධම්ම වේදින වශයෙන් අයින් කරනවා. ඉතින් ඒකේ ඕනම යෝගාවචර 50%ක් 60ක් පැහැදිලිවම අයින් කරන්න පුළුවන්. ඉස්සරහට යනකොට 60 70 80 90 බරපතල අකුසලයක් කරගෙන ආවට පස්සේ වුණත් එයා එලිපත්ති ජීවම තීන්දුව කරනවා. කමන්නේ ඔබ ගෙටවරෙන්කෝ කියලා අර වැරද්ද කරපු හිත බාර ගන්න. වැරද්ද නෙවෙයි බාර ගන්න. වැරදි කරපු හිත බාර ගන්න අපි දෙන්නම එකතු වෙලා දැන් මේක සුද්ධ කරමු කියලා අර වෙච්ච එක නැවත සලකා බලනකොට පේනවා ඉතින් මම හිතලා නෙවෙයිනේ කරලා තියෙන්නේ. ඇයි මේක සංස්කාරයක් කරගන්නේ? ඉතින් සදාචාරවාදියා නොකරපු දෙය කරපු දෙය දෙකම සදාචාර මේ සංස්කරණය කරන කවුරුහරි උත්තරයක් දුන්නත් ඒ චේදිත් වදයක් ඉල්ලනවා දනුවක් ඉල්ලනවා. මේ මිනිස්සු අත්කිලමතාන යෝගයට වැටිලා අනුන්ට කරදර කිරීමෙන් දුක් දීමෙන් දඬුවම් හරහා යමයි යන්න හදන. බුදුරජාණන්සේක මෙහෙම දඬුව බණ්ඩේ. දසනා පහතබ්බා කරපු වැරද්ද වෙච්ච දේ එතනදීම උණුණු පිටම කිව්ව සාහිත්‍ය සම්මාන ලැබෙනවා. පහුවෙනකොට තමයි ඔය පිළුණු වෙන්නේ. ඒකෝට තමයි අර කෙනාදී මූණ බලන්න බැරි වුණා. ඒ මනුස්සයා දන්නෙත් නැහැ මේව තරහක් වෙලා තියෙනවද කියලා. මූණ බලන්න බැරි තත්ත්වයක් ඇති කරනවා. ඉතින් ඊට පස්සේ අර මනුස්සයා හිතනවා යකෝ මේ මනුස්සයා මේ ශ්‍රී ලංකාවේ හිටපු එක මේ දැන් හොම්බ දික් කරගෙන ඉන්නවා මොකක්ද දන්නේ නැහැ කියලා ඌත් හිතාගෙන ඉන්නවා තව එකක්. ඒකෙන් තමයි දික්කත හදෙන්නේ. ඊට වැඩි හොඳයි. ඒ දාම් පෙරල මේද පිටින් පෙරල දුන්න කන රත් වෙන්න එකක් දමලා ගාලා යනවා යන්නේ. ඒකට දාන්න දිනන්නේ දාන්න ඇල්ලින්ම ගන්නවා ගියා. අපි ලොකෝ පච්චෙත් එක අපි කාඩ් ගන්නවා ඒ කාලේ. ඕමි ගන්නවා කියලා එකක් තියෙනවා 304 කියලා තියෙනවා. ඉතින් ලොකෝ පච්චෙට පාර්ට්නර් එක වෙන්නේ අපේ චූටි නංගි. ඉතින් ඒකි මේ කාලේ කාඩ් ලොකෝ පච්චේ දන්නවා ඔගේ අතේ තියෙන කාඩ් එක කියනවා හරියට මටක් ගාලා. ඒ හරියට මේ කොලේ දැම්මේ නැහනේ.
මේ බූරි බූරුව දෙන්නේ මට බෑ කාඩ් ගන්න කියනවා කාඩ් කුට්ටම ගැවුවා ගියා. ඉතින් අපිට එන්න ජොලි අවුරුදු කාලේට කාඩ් කුට්ටමේ බූරුව ගන්න බූරුව මොකද්ද මේ 304 ගහනකොට 304 කියන ගේම් එක දන්නවද? ඒකේ බූරුව තමයි වැඩිම ලකුණු හම්බෙන්නේ. ලකුණු 30ක් දෙනවනේ. ඉතින් නංගි යතේ බූරුව ඉන්නවා. ඒ වෙලාවේ දැම්මනම් අත අපේ පැත්තට එන්නේ. ඉතින් ලොකු සාච්චි දන්නවා මෙයා දැම්මට පස්සේ මෙයා ඉතින් බූරුව දැම්මේ නැහැ. මේ බූරුව දන්නේ නැහැ මේ වෙලාවේ මොන කාඩ් ගහිල්ලාද කියලා. පොඩි එකකට තේරෙන්නේ නැහැ. දැන් නම් දන්නවා ඌ. අවුරුදු කාලේ කොස්සලියක් උයා ගන්නවා වැඩිම කාඩ් ගන්නවා. අම්මට හරි ලේසි. ඉතින් බූරුව දැම්මේ නැහැ වෙලාවට. ඒ එතනම දිට්ට දම වේදිනේ වශයෙන් පැනලා ගියා කාඩ් කුට්ටම උද්දමල ගැහුවා. ආයෙසර පොඩි ගහමද කාඩ් ගහමද කවුරු හොයාගෙන ගෝ කියලා ආයෙත් එනවා. හැබැයි අර වෙලාවේ මේ බූරුව දැම්මේ නැහැ කියලා දමල ගැහුවා ගියා. මම දැකලා තිනවා අනන්තවත් දාන ලෑල්ල පෙරලලා ඌටත් ගහලා නැගිටලා යනවා යන්න මේ සෙල්ලමක් යන්නේ. තරහ වෙලා තින්නේ දාහන් ඉත්තත් එක්ක. දෙන්න දාන ලෑල්ල හැබැයි ඒක ලාභයි ඉතින්. ඌට මොන දෙල්ලමක් අත්තේ නෑ ඌට පරදින්න බෑ. ඒ හරි ජොලිනේ. මං කියන්නේ එහෙම එකක් තියෙනෝනේ පෙට්ටි කඩවල ඉස්සරහ දාන ලැල්ලක් තියලා තියෙන්නේ. ඔය ඉන්නවා. අවුරුදු ගණන් 10 12 ගණන් දාන් අදිනවා කට්ටිය. පෙට්ටි තේ බොනවා. කේගෙඩියක් කනවා. වඩේ එකක් කනවා. කඩේට බිස්නස්. දාන ලැල්ල ඉතින් ඒ වෙලාවේදී තරහ වෙලාව දාන ලැත් පැත්ත වෙලා පරදින්න බැරුව තරහ වෙලා මේ බොක්කේ තියාන ලබනාත්මෙට යනකට වැඩිය. දාන ලැල්ලක් කැඩුවාම අදට හැකිනේ අප්පා. දැන් මේ බාස් හදපු එකක් තියෙනවා එළියට දාගන්න විදියක් නැතුව. ඒක හරි නැල්ලෝ ඒක එළියට දාන්නේ කාරණා මම කිව්වේ හොඳ නැහැ. දාන ලැලිය හදලා දාන්න හොඳ නැහැ නැද්ද ලොකු සංසි. ඒක හොඳ නැහැ. ඉතින් හදලා හංගලා තියානිනවා. ඉතින් අපිට කවුරු හරි දාන ලැල්ලක් එම පොළවේ ගැවුවනම් දෙන්න ඉල්ලන්න අපි නිකන් දෙන්නේ. අපිට දාන්න තරක් නැතුව ඉන්නේ. ඒ නිසා වැරදෙනකොට පරදිනකොට එතනම කියා ගන්න පුළුවන් නම් සබ්‍රක්‍මචාරී කියලා කියන්නේ. එතනදීම කියන්න පුළුවන් නම් සබ්‍රක්‍මචාරී. පහුවෙලා කියන්න මේක පැංගිරි වෙනවා වැඩි. මට්ටමට පැනනට පස්සේ කියා ගන්න බැරි නෝ ඊගාට ඊගාවත්මට යනවා. පහුවෙන්ද උදේට යනකම් යනවා. ඒ වෙලාවෙ මේ කියා ගන්න පුළුවන් නම් මම කියනවා මේ කාඩ් ගේමට වැඩිය මෙතන තියනවා කියලා ලස්සන විපස්සනා ගේමක්. මෙතන තියෙනවා ශාසනයක්. ඒක තමයි බුදුරජාණන් කියන්නේ ශාසනය කියන්නේ ආයති සංවරය. මම ඉතින් වැරද්දක් වුණා. එතනදීම කියලා එයාගෙම සමාවිල්ල ගන්න. ආයතින් එයා කියන්නේ ඊට පස්සේ හොඳයි එහෙනම් ආයති සංවරේ පිටින්නේ කියලා කියනවා. ඉදිරියේදී පවු නොකරන්න වග බලාගන්න. එච්චරයි. ශාසනය කියන්නේ එච්චරයි. පණ කියන්නේ එච්චරයි. ඒක ඕක වසංග ලෙවල් මොන ශාසනයක්ද? ඒ නිසා ඒක හෙලි කිරීම හොඳයි. හැබැයි පැංගිරි. හැබැයි ඒ වෙලාවෙම හෙලි කරනකොට සාහිත්‍යයක් ඒක. ඒක ලස්සන මේ සදාචාරයක් තියෙන సౌందర్యාත්මක ගතියක් තියෙනවා. හෙලි කරන්න පුළුවන්. ඒකේ හෙලි කිරීම පොඩි ළමයාගෙන් සිද්ධ වෙනවා. පොඩි ළමයාට එක්ක වැඩ කරනකොට ඒ ළමයාගේ එක්ස්ප්‍රෙෂන් එක ඒ වෙලාවෙම හෙලි කරනවා. එයාට තියාගෙන ඉන්න බෑ. ඒක අම්මා දන්නවා. ඒකයි මවුනෝන කියලා කියන්නේ. ඒ දරුවා මේ දේ කරන්නේ මේකට කියලා ඇත්තටම දරුවා දැනගන්න ඉස්සෙල්ලා අම්මා දැනගන්න. බුදුචාන් වහන්සේට අමාමෑණී කියන්නේ බුදුචාන් වහන්සේ හැරෙනකොට දන්නවා යාගේ ආශය අනුසය යන්නේ මේකට කියලා. තමයි ඒ පුද්ගලයා දන්නෙත් නැහැ. ඒ නිසා බුදු කෙනෙක් එක්ක ඉන්නකොට ලේසි. හැබැයි ඒක නිකන් මම වීදුරු වෙනවා. ඒකට මම හරහා බලන්න පුළුවන්. හොඳට භාවනා කරන එක නම් තව හොඳට භාවනා කෙනෙක් ළඟ ඉන්නකොට බුදු කෙනෙක් ළඟ ඉන්නා වගේ තමයි. තමන්ගේ ගුරුවරයා තමන්ට ආදාසයක් වෙනවා. හැබැයි අපිට පුළුවන් අනිත් එක්කනාගේ රිෆ්ලෙක්ෂන් එක වැඩි කරන්න. අපි නිහතමානී වෙනකොට අපි ඊට පවර්නකොට අනේ මම ඇති වැරද්දක් තියෙනවා කියන්නේ කියනකොට අනිත් එක්කනා බුදු මෙලෙක් වීලක් වෙනවා. ඉතින් ඒක හතුරත් එක්ක කරන්න පුළුවන්. ගුරුවරයාත් එක්ක නෙමෙයි. හතුරෙක් ගාවට ගිහිල්ලා හොඳට බදන්නවා මෙයා මට මේ නරකක් කරන්න ඉන්නේ කියලා කියනවා. අපි ලෝකයා දන්න විදිහට අපි ගම් ඉදිරිකාරයෝ ප්‍රශ්නයක් නැහැ. ඔයාට තියෙන දෙයක් කියන්නේ බම් යන්න ඔබට කියන්න දෙයක් නැත්නම් කියලා එලවගනි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නා ළඟට යන්න පුළුවන් නම් ඒ පුදුම ඒ වගේ සෙල්ලක්කාර අදහසක් එනවා විපස්සනා කරනකොට ඔය කවුරු මොනවා කරුවත් අසුචියක් අත ගන්න හිතෙනවා. පව් කරන කෙනෙක් ගාවට යන්න හිතෙනවා. අසේවනාච බාලන්න නැහැ ඒ වෙලාවට. මේ පව් කරන මනුස්සයා මං ගැන හිතාන්නේ වැරදි අදහස ගිහිල්ලා කතා කරන්න හිතෙනවා. අර මනුස්සයා හොල්මන්. අපි ගෙදර ගෑණි අපිට බයිනවා. ඔය මෙතන යන්න වටින්නේ නැහැ නේද? ඕගොල්ලෝ බණ කියනවා නේද? අසේවනාච බාලන කියලා. මොකද්ද ඔය කරන්නේ අසේවනාච කියලා? යේසුස් ක්‍රිස්තුස් නැති යන හරියක් ගිහලා තියෙන වෛශ්‍යාගාරවල. ගිහලා තියෙන හරියක් ගිහලා තියෙන මාළු වලට මිනිස්සු කාට. ගිහලා තියෙන බදු ගෙවන මිනිස්සු කාට ගිහලා ඒ විශ්ෙත් එක්ක කතා බෙදා ගන්න. හදා බෙදා ගන්න. ඉතින් කකුල් වල හැමදාම මඩලු. කකුල් පැලිලා
පුපුරලා කණ්ඩත් නැහැ. මිනිස්සු කණ්ඩ දෙන්න දෙයක් නැහැනේ. ඉතින් බලනකොට කොයි වෙලාවෙ හරි පහසුවක් ආවොත් ගිහිල්ලා තියෙන්නේ පාපතරෙක් ගාවට. ගිහිල්ලා මේ මිනිස්සුත් එක්ක ඉඳලා. ඉතින් ඒක livelලා මේ ඔය බදු ගෙවන මිනිස්සුන්ට අර මේ කට්ටියට මායින් කරන්නේ නැහැ. ඉතින් ඒක හරියටම දැකලා තියෙන්නේ මැග්ඩලින්. මේරි මැග්ඩලින්. මැග්දලාවේ මරියා දැකලා තියෙන මනුස්සය පුදුමාකාර හිතක් තියෙන්නේ. යන්නෙම පව් කරන මිනිස්සු ගාවට. ඊළඟ මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් ඇති දෙයක්වත් නැහැ. මිනිස්සු උදව් කරනවා. ඉතින් අන්තිමට රජුරෝ තරහ වුණා. රජුරෝන්න කිව්වා මේ මිනිස්සුන්ගේ මේ මෙච්චර බදු ගන්න එපා. මිනිස්සු පුදුම දුකක ඉන්නේ. ඒ වෛශ්‍යකම් කරන්නේ හොරකම් කරන්නේ නැති බැරිකමට ආන්නේ පැත්ත බලන්න ගියා සමාජ විරෝධී වුණා. සර්වඥාන්සේ උනා සෝපාක ගාවට එහෙම නැත්නම් සුනීත ගාවට ඒ යනකොට කවදාකවත් කිව්වේ නැහැ මම සාක්‍ය වංශුම් බැවිලා අසුචි කඩක් තියන්නේ එහෙම කන්නේ. ඉතින් එමිනියක් ගාවට ගියාට වැඩිය සර්වඥාන්සේ ගාවට එයාට එන්න ඕන වෙලාවක ඉඳී තියලා තිබ්බා. දැන් තියෙන බුද්ධ ආගමේ එව්ව නැහැ. සියන්නිකායේ අඩුකුලයි පැවිදි කරන්නෙත් නැහැ. ඉතින් ඒක විදිහක මේක නොදැන සිටීමක්. හැබැයි ඒක මේ දැන් සියන්නිකායින් හාමුදුරුවෝ ඒව සලකා බලන්න කැමතියි. සලකා බලලා කතා කරලා ඒ කට්ටියට ඇහුවොත් උත්තර දෙනවා මෙන්න මෙහෙම මේක තියෙන්නේ අපිට ඉඩක් තියෙනවා අපි එහෙම කරගෙන යන් කියලා. දැන් අද වෙනකොට ඒ ඉහළම පන්තිය පල්ලෙහාට එන්න කියලා තියෙනවා. පල්ලෙහා ඉන්න කට්ටිය කෙලිම හම්බෙන්න පුළුවන් තැනක් ඇවිල්ලා තියෙන ජනමාධ්‍යයට හරියට තොරතුරු මේ වෙලාවේ. මේ පයියෙන් දෙය කරනවා. ඒ කියන්නේ පාපතරයන් ගාවට සුද්ධවන්තයෙක් යනවා. මොකද්ද ප්‍රශ්නේ? ජනමාධ්‍යකාරයා හිතනවා මේ වර්ධි වහන්න යන්නේ සුදුහුණු ගා ගන්න යන්නේ දුප්පත් මිනිස්සුගේ හිත දිනන මොකක් වුණා ප්‍රශ්න නැහැ නේ. අපේ හිත නොදන්න තැනකට අපේ හිත කෙලෙසකට යනවා. භාවනා හිත කෙලෙසකට ගිහිල්ලා මොකද්ද ප්‍රශ්නේ පුතා කියලා අහනවා. නැහැ. භාවනා හිත මේක කෙලෙස් කියලා නොගින් හිටියොත් එතන ප්‍රශ්නයක්. එතකොට ඒක මුල් අදිනවා. පිළිකාව බාඩපස්සේ අපිට හොඳට හිත හදාගත්ත වෙලාවක පොඩි කෙලස් ටිකකට හිත පිට යෑමකට අනුකම්පා කරන කමන්නේ. මට පුළුවන් ද මේ හිත පිට ගිය බව දැනගෙන නැත්නම් මෙයත් එක තරහක් ඇති වෙච්ච බව දැනගෙන අපි උඩ ගෑම නතර කරමු. ඔබ කරපු වැඩේ මට තද වුණා බා කියලා කියන්න පුළුවන් නම් අනිත් එකට කතා කරලා කියන්න පුළුවන් නම් ඒ නැති ඒක මේ අලුත් දාම් ගේමක් වෙනවනේ. අලුත් ගේමක් කියනවා. ඒක විපස්සනා කරන කෙනා හැම වෙලාවෙම මේ ප්‍රමෝදය ගත කරන්නේ. හැම වෙලාවෙම ප්‍රමෝදය ගත කරනවා එතනම මේ වාෂ්පීකරණය කරනවා. ආයේ කියුමුලේටිව් නෑ එකතු කරගන්න යන්නේ. එකතු කරන තමයි අගතිගාමි වෙන්නේ. අනිත් එක යහපාටියක එක්කන නිවන් දැකලා නැතිනොට ප්‍රශ්නයක් නෑ. එයාට දැන් ඔබ මේ දාන් දෙන්න වෙලාව අනම්මනම් කතා කරන්න කියලා බණින්නේ දෙනකොට මම දන්නවා මගේ හිත මම හෙලි කරලානේ තියෙන්නේ. අන්නේ හෙලි කිරීමේ කලාව බුද්ධෝත්පාද කාලෙක විතරයි තියෙන්නේ. අනික් කාලවල රජ්ජුරෝ කරන්න තියෙන හෙලි කරන අවස්ථාව නැති කරලා හෙලි කරන්න පුළුවන් මට විතර කියලා රජ්ජුරෝ හෙලි කරන්නෙත් නැහැ. දුප්පත් මිනිහට දෙන්නේ නැහැ හෙලි කරන්න. බැරි වෙච්ච එක කරන්නේ. ඒ නිසා ඉතිහාසය කියන්නේ අම්මු කුණු හරපයක්. ඉතිහාසය කියන්නේ දිනව මිනිහා ලියපු ප්‍රලාපයක් විතරයි. ඉතිහාසයේ කවදාකවත් පරිච්ඡ මිනිහා සාධාරණී කරන්නේ නැහැ නේ. දිනලා තියෙන්නේ කඩප්පුලිකමකින්නේ. දිනලා තියෙන කවදාකවත් සාධාරණ නෙවෙයි. ඒ නිසා තමයි මහවංශයත් ওই චෝදනාව කරනවා. දිනපු කට්ටිය විසින් ලියලාද ප්‍රලාපයක් කියලා. වෙලා තියෙන එච්චරයි තියෙන්නේ ප්‍රලාපයකට හරි ලෝකේ තියෙන එකම එකයි. මහවංශයේ නිසා වටිනාකමක් තියෙනවා. නමුත් දිනපුණසගේ වහසිබස් අඳුරේ කටමැත දෙඩවීමක් විතරයි මේ ඉතිහාසය කියන්නේ. ශාසන ඉතිහාසය මම කියන්නේ ශාසනය කියන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකවල බලන්න නරකක් තියෙනවා හොඳක් තියෙනවා. කිසිම තැනක එහෙම මේ වසංගලා නැහැ. විශේෂයෙන්ම විනය පිටකේ ගත්තොත් නරක ටික පෙන්නලා ඒකෙන් ඒක නොවි ඉන්න හැටි විනය පිටකේ හොඳටම පැහැදිලි පින් කිරීමක් නෙවෙයි තියෙන්නේ පවු නොකර සිටීමක් කියන එක. සූත්‍ර පිටකේ මේ පින් කිරීමක් ඔලුවට දාගෙන වැඩි වණ කරගත්තා. කවදා වුණාද කියලා හිතා ගන්න බෑ. දැන් ඒක වසංගතයට ගිහිලා. විනය පිටකේ තියෙන්නේ පැහැදිලිවම ඒ සංගෝධනේ කියවන්නේ. ඇත්තටම සංඝයා තමයි අඩුම දැනුමක් තියෙන කට්ටිය විනය පිටකේ. ඒකේ තියෙන්නේ පවු නොකර සිටීම. නමුත් මේ කියන වෙලාවේ දාන් ගදිල්ලා පව් ඇති වෙලා ඉවරයි. ඒකට තියෙන එකම උත්තරය තමයි හෙලි කිරීම. එච්චරයි. දැන් පාලේ කුටිය මගේ මූණ බලන්නේ ඔර්ලෝසුව බලන්නේ. දැන් මේ ලොකු අහමුදු දෙනමක් ඉන්නවා බලලා අහන්න එපා මේ සාංශ මොකද කියන්නේ ඒක නෑ ඔර්ලෝසුව බලන්න. ඈ
ඒ ප්‍රශ්නේ නැහැ නේ. ඔන්නලා තිබ්බත් කුටු කුටු ගන්න මිසක ඇහෙන්න කියන්නේ නැහැ. ඒ තරම් හරිම විනයගරුකයි හරිම හැදිච්ච ගතිය තියෙනවා. නේතෝ. අවසරයි අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රදාන කොට වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන්. මේ කාලයේ ගෙවුනේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවයි සම්බන්ධ වුණේ නාතකන සෙනසුනේ නායක පූජනීය මහා ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ පූජනීය නායක ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණු පූජනීය මහා සංඝරත්නය සමග දෙස් විදෙස් සදැහැ ඇති පිරිසක් එක්ක යෝගාවචර පිරිසක් එකතු වුණු ධර්ම සභාවක ඉදිරිපත් කරන්න යෙදුණු ධර්ම කරුණු අපේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇසූ පිරූ කරුණු බොහොමයක් එකතු කරමින් අපිට ඒ ධර්ම කාරණා විස්තර කර දෙමින් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තියත් අප සැම විසින් සම්බන්ධ වෙලා සාකච්ඡා කරමින් අත්පත් කරගත්තා වූ පුණ්‍ය මහිමයත් අපටත් ලෝක සැමටත් නිවෙනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන මෙසේ පින් දෙමු. ittavata camhehi sambatam punya sampadang sabbe deva anumodantu sabba sambatti siddhya